හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ටික රැවලා තමයි සුබ සන්ධ්‍යාවක් තමයි. හරි. කියන්න ඔබාන් පුතේ මම හොඳට ඇහෙනවද වීඩියෝ එක පැහැදිලිව පේනවද සුපිරිද කොහොමද කියලා දැන් අලුතෙන් 10 අවසර කෑම ඉන්න කොල්ල කෙල්ල සෙට් එකක් ඉන්නේ. කියමු බාන් ඉක්මනට. ඉක්මනට ඇඩි මැසේජ් එකක් දාන්න උස නැස ඕන දෙයක්. right. හරි. ඇහෙනවද? හරි. ප්‍රබුද්ධිය සෝදරා ඇහෙනවා. හොඳයි. දුලින්ද කේෂාන් පුතා. හරි. ශහිද්‍ය සාදික් ඔව් හරි. පසන් පුතා ඔව් හරි. හැමෝම කියලා කියන හරි පුතේ අපි බලමු දැන් මෙහෙමයි. ඔක්කොම මම කියන්නම්කෝ මම කවුද කියලා. මම නම පුතේ සහන් වටවල. එතකොට මම දැන් අද ක්ලාස් එක ආරම්භ කරන්න යන්නේ උගලට විද්‍යා විෂය සම්බන්ධව උගන්වන්න. එතකොට මූලිකව කියන්න ඕනේ මේ පන්ති කරගෙන යාමේදී මට වෙන්න පුළුවන් ඔයාට වෙන්න පුළුවන් මේ දවස් රටේදී තත්ත්වෙත් එක්ක සිග්නල් ඩ්‍රොප් කියන එක සාමාන්‍ය සුලභ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මොකක්ම හරි ගැටලුවක් වෙලා සිග්නල් ඩ්‍රොප් එකක් වෙලා දරුවෙක් ලීව් වෙන්න වුණා. අනේස මට කලින් ටික ඇහුන්නේ නැහැ. ටක් ගාලා ඇටි මැසේජ් එකක් දාන්න. මම chat box එක දිහා බලාගෙන ඉන්නේ. ඒතර මගේ මොන හරි දෙයක් කැඩි කැඩි එනවනම් තේින්න නැතුව යනවනම් අනේ සර් කියන්නේ. ඒකට නිකන් ලීව් වෙලා යන්න එපා. නිකන් ලීව් වෙලා යන්න එපා. ඒ නිසා ඇවිල්ලා කියන්න අනේ සර් අර මගේ පැත්තෙන් පොඩි ගැටලුවක් වෙන්නොත් සිග්නල් ප්‍රශ්නයක් හරි ඇහෙන්නේ නැහැ මොකක් හරි සර් මෙන්න ප්‍රශ්නයක් තියෙනවා අපිට පැහැදිලි වුණා එහෙනම් ආයෙ පාර මෙසේජ් එකක් දාන්න මෙතන ආයෙ කියලා දෙන්න. මොකද රටේ තියෙන තත්ත්වෙත් එක්ක සිග්නල් ඩ්‍රොප් වීමේ සාමාන්‍ය තත්ත්වයක් වෙලා. ඒක කියලා ඔන්න වැඩේට බලන්න. දැන් මම හිතනවා මෙතන ඉන්න ඔක්කොම ටික 9 ශ්‍රේණිය දැන් මේ අවුරුදු ඉඳලා දැන් හරිනම් මේ වෙනකොට 10 වසරේ පන්ති පටන් අරන් ඉස්කෝලේ දික්කලිසම් අඳින්න පුතාලා එහෙම ලෑස්ති වෙන කාලේ ඉන්න දරුවෝ කටව ටිකක් මේ ඉන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉස්කෝලෙත් නෑ පන්තිත් යන්න විදිහක් නෑ. නැත්නම් මේ කාලේ වෙනකොට දැන් මේ කට්ටිය අතන ඉඳලා පන්ති යන්නේ ලෑස්ති වෙන අවුරුද්දේ. දෙසැම්බර් මාසේ මැදනේ සීතල උලන් එනවා නම් මනම් වැඩ ගොඩයි. නමුත් අපිට තිබ්බ රටේ තත්ත්වය හැටියට පුතේ ගොඩක් පන්ති වල දාම 9 ශ්‍රේණිය විෂය නිර්දේශ ඉවර කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා අපි 10 ශ්‍රේණියේ පටන් ගන්නේ නැතුව හිටියොත් දරුවෝ අපි ගොඩාක් කිරවීමකට ලක් වෙනවා ලබන අවුරුද්දේ වැඩ කටයුතු කරන්නේ. ඒකට හේතුව තමයි පුතේ 9 ශ්‍රේණියේ විෂය නිර්දේශය ඔතන නම් මම ලියන්න කැමති 10 ශ්‍රේණියේ විෂය නිර්දේශය තියෙන්නේ ඔන්න ඔතන කියලා. ඒ තරම් ලොකු පරතරයක් තියෙනවා පුතේ 9 ශ්‍රේණියේ 10 ශ්‍රේණියේ විෂය නිර්දේශය ඇතුළේ. මම අද මේ පන්තිය ගත්තේ ඇත්තටම උගන්වන්නට වඩා මුලින්ම 10 ශ්‍රේණියේ විද්‍යාව කියන එක මොකක්ද කියන උදාලට මුලින්ම කියලා දෙන්න. මේ පොඩි කෙල්ල කොල්ලන්ට ඔය තාම තේරෙන්නේ නැහැ නේ 9 ශ්‍රේණියේ විද්‍යාව හරි ලේසි කියලා හිතන් හිටියට ලේසි නැත්තේ නෑ. උගන්වන ගුරුවරයා මත හා තමයි ඉගෙන ගන්න විදිහට ලේසි. විද්‍යාව කොහොමද ලේසි හරියට උගන්වන මිනිස්සෙකින් හරියට ඉගෙනගෙන වැඩේ තමන් කරගත්තොත් ගොඩ. 10 ශ්‍රේණියේදී මොකද්ද මේ විද්‍යාවට වෙන්නේ? ඇයි 9 ශ්‍රේණියට වඩා මම මේක වෙනස් කියලා කියන්නේ? මම මූලිකව 10 ශ්‍රේණියේ විෂය නිර්දේශය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඒකට ඔයගොල්ලන් පූර්ණ අවධානය දෙන්න පුතේ. අද මම මේ පන්තිය පටන් ගත්තේ පැය දෙකක්ම උගන්වන්න නෙමෙයි. right? පැය එකමාරක පැය එකයි කාලක ඔය කාලයක් අරගෙන ඔයගොල්ලන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා පන්තිය ගැන ඊට පස්සේ මෙන්න මේ පන්තිය මෙහෙමයි වෙන්නේ මේ විදිහට විස්තර වෙන්නේ මෙන්න විෂය නිර්දේශයේ කාරණා ටික කියලා පොඩි කොටසක් අපි ඉගෙනත් ගමු අද විෂය නිර්දේශයෙන්. වැඩේ පටන් අරන් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔන්න මම මුලින්ම කියන්නම් පුතේ 10 ශ්‍රේණියේ විද්‍යාව. 10 ශ්‍රේණිය විද්‍යාව. 10 ශ්‍රේණියේ විද්‍යාවේ මොකද්ද වෙන්නේ? ඒක තමයි මම මුලින්ම කියන්නේ. ඒක හොඳට අහගන්න. 10 ශ්‍රේණියේ විද්‍යාවේ පුතේ සාමාන්‍යයෙන් අපි ඉස්සර විද්‍යාව ඉගෙන ගද්දී 9 ශ්‍රේණිය හෝ 8 ශ්‍රේණිය හෝ වේවා අපි කවදාවත් විද්‍යාව තුනකට කඩලා ඉගෙන ගත්තේ නැහැ. අපි සම්පූර්ණ අපිට හම්බුනේ විද්‍යාව පොතක් නම් ඒ පොතේ තිබ්බ සම්පූර්ණ විද්‍යා පාඩම් ටික භෞතික විද්‍යාව හෝ රසායන විද්‍යාව හෝ ජීව විද්‍යාව හෝ වෙන වෙනම කලොමේ තිබ්බා අපි ඔය ඉගෙන ගත්තා. නමුත් දැන් ඊට කලින් මම 9 ශ්‍රේණිය පන්ති කරද්දි ඒ කොටස් ටික මම පැහැදිලි කරලා නමුත් අපිට එකටමයි ඒ ටික යන්න තියෙන්නේ. නමුත් 10 ශ්‍රේණියේ කොටස් ශ්‍රේණියේදී මේක කොටස් වලට බෙදෙනවා. එකක් තමයි බයොලොජි. දෙවෙනි එක කෙමිස්ට්‍රි. තුන්වෙනි එක පුතේ ෆිසික්ස්. right?
මොනවද බයොලොජි කෙමිස්ට්‍රි ෆිසික්ස් කියන්නේ පුතේ? බයොලොජි කියන්නේ ජීව විද්‍යාව. කෙමිස්ට්‍රි කියන්නේ රසායන විද්‍යාව. ෆිසික්ස් කියන්නේ භෞතික විද්‍යාව. දැන් මෙච්චර කල් දරුකට යවුනේ අපි ඉගෙන ගත්තේ නෑනේ එහෙම කාණ්ඩගත කරලා. දැන් 10 ශ්‍රේණියේදී ඉඳලා අපිට එහෙම කාණ්ඩගත කරලා වැඩේ යන්න වෙන්නේ. හරි. දැන් පුතාලා ටික මෙහෙම අහගන්නකෝ. ලස්සන වැඩේ ඕක නෙමෙයි. අපිට ජීව විද්‍යාව නම් අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න ඕනේ බයොලොජි. ලේසි. හරි කරගන්න පුළුවන් කියලා ඉතින් අපි හිතමු කටපාඩම් කරලම ගොඩ දාගත්තා කියලා. කටපාඩම් කරලා ගොඩ දාන්න බෑ ජීව විද්‍යාව. පුළුවන් තරම් තර්කානුකූලව කෙටි ක්‍රම හදලා මතක තියාගන්න ඕනේ. හොඳේ. අපි හිතමු ජීව විද්‍යාව ගොඩ දාගත්තා. නමුත් රසායන විද්‍යාවයි භෞතික විද්‍යාවයි කටපාඩම් කරලා ගොඩ දාන්න පුළුවන් කියලා කියනවා නම් ඒක තනිකර පුතේ සිහිනයක්. ඒකට හේතුව මේ දෙක ඇතුළෙම තියෙනවා තර්කානුකූල විද්‍යාව. right? logical ගතියක් තියෙනවා. කියන්නේ logic එකක් තියෙනවා. රසායන විද්‍යාවේදී හිතන්න දේවල් තියෙනවා. භෞතික විද්‍යාවේදී හිතන්න දේවල් තියෙනවා. පරීක්ෂණ තියෙනවා ගොඩාක් හරියට. 10 ශ්‍රේණියේදී භෞතික විද්‍යාව රසායන ගොඩාක් පරීක්ෂණ තියෙනවා. 10 වසරේ රසායන විද්‍යාව පටන් ගන්නෙම ආවර්තිතාව වගුවේ. ඒතර ආවර්තාවගේ මූලද්‍රව්‍ය විස සම්බන්ධ වුණාට ආවර්තාවගුව සම්පූර්ණ වැහෙනකම් පුතේ කාරණා පිළිලා. ඒවට අපිට ස්මාර්ට් නෝට්ස් දාලා පාඩම් කරගන්න. මම 9 වසරේ කලින් පාඩමේ ඔයගොල්ලෝ නිකන් හරි ඉඳලා බැලුවා නම් මම උගන්වන විදිය ඔයගොල්ලන්ට තේරෙයි. දැන් කවන්නේ අපි අද පොඩි පාඩමක් ඉගෙන ගන්නත් බලමු. එතන පුතේ 10 වසරේ විද්‍යාවේ හඳුන්වා දීමට මම මේ ප්‍රධාන කොටස් තුන යොදාගත්තා. ජීව විද්‍යාව කොටස්, රසායන විද්‍යාව කොටස්, භෞතික විද්‍යාත්මක කොටස් විදිහට මේක එකක තුනකට බෙදෙනවා. එතකොට ජීව විද්‍යාවේ 10 වසර මුළු සිලබස් එකටම අදාළව තියෙනවා පුතේ ඒකක 6ක්. ජීව විද්‍යාව යටතේ ඉගෙන ගන්න. රසායන විද්‍යාව යටතේ අපිට 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙනවා පුතේ ඒකක 5ක්. සිග්නල් කනෙක්ෂන් අවුල් යන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් අහන් ඉන්න. මොන හරි ගැටලුවක් වුණොත් මට කියන්න. මගේ පැත්තම සිග්නල් අවුල් වෙන්න පුළුවන්. නැත්තේ නෑ හොඳේ. හරි. මම හැම වෙලේම කියනවා පුතේ ඒකට අල්ලගෙන ඉන්න. අපි මේ කොහොම හරි ගොඩ දා ගන්න ඕනේ අනිවාර්යෙන්. හොඳේ. මොකද කාටේ තියෙන හැමෝටම පොදු ප්‍රශ්නයක් වෙච්ච දෙයක් නේ. right. හරි. එතකොට භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව කියන්නේ ෆිසික්ස්. භෞතික විද්‍යාව යටතේ පුතේ ඒකට 9ක් අපිට කතා කරන්න තියෙනවා. හරි. එතකොට ඒකක 6යි 5යි 11යි 11යි 9යි 20ක්. මුළු පාඩම් පුතේ 20ක් තියෙනවා. 20න් බලන්න වැඩි බරක් දීලා තියෙන භෞතික විද්‍යාවට ඒකක 9ක් තියෙනවා. ඊළඟට බරක් දීලා තියෙනවා ජීව විද්‍යාව, රසායන විද්‍යාව. ජීව විද්‍යාව, රසායන විද්‍යාවට සමාන ඒකක ගණනක් තිබ්බට ඕක ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා පුතේ. ජීව විද්‍යාව ඒකක 6ක් ගැඹුරුයි, පාඩම් දිගයි. රසායන විද්‍යාව ඒකක 5 පාඩම් ටික දිගයි. භෞතික විද්‍යාවට ඒකක 9ම පාඩම් දිගයි. හැබැයි මම කියනවා භෞතික විද්‍යාව අල්ලගත්තා මිසෙක පුතේ මේ ඒකක 9 මෙහෙම කරද්දි වැඩේ ගොඩ දාන්න පුළුවන්. ඒකට හේතුව මම විශේෂ ක්‍රමයකට පුතේ ඔක් කියලා දෙනවා. මොකද භෞතික විද්‍යාව කොටස් ළමයින්ගේ ඔළුවට දාන්න හරි පහසුයි. හරියට කරගත්තා. ඒ නිසා භෞතික විද්‍යාව හරියට ගොඩ දාගන්න දරුවෙට මම ඒකට ගානට මයින්ඩ් මැප් එක ගහලා දෙනවා පුතේ. මොකද ගොඩක් ළමයි කියන්නේ භෞතික විද්‍යාව අමාරුයි කියලා. ඒක සාමාන්‍ය පෙළ විභාගයේදී ඇන ගන්නම් කොටස මේ. right? දැන් මේ දිනවල මට සුරගත නැමතුම් එනවා පුතේ. ඇවිල්ලි වල කියනවා සර් අර පාඩම කෙරුන්නේ නැහැ. සර් ෆිසික්ස් වල මේ පාඩම තේරෙන්නේ නැහැ. සර් අර පාඩම හරි අමාරුයි. විද්‍යුත් ප්‍රේරණය අමාරුයි. අර තේරෙන්නේ නැහැ. ධාරාව ගැන තේරෙන්නේ නැහැ. ඒක සමහර ළමයි කතා කරන රසායන විද්‍යාවෙන් මුලින්දම තේරෙන්නේ නැහැ සර්. සෙමිනර් එකක් දාමු. right? හරි. පුතේ කියනවා දේව්ශික පුතා එහෙනවා මදි කියලා. හරි පුතේ. පොඩ්ඩක් බලමු අපි සිග්නල් ලොස් එක. හරි. පුතේ මේ විදිහට විවිධ ගැටලු තියෙනවා ළමයින්ගේ. ඒ කියන්නේ මේ මෙන්න මේ ඒකක දෙක අල්ලගන්න බැරි ළමයි ගොඩාරියක් ඉන්නවා. අනිත් එක පුතේ සාමාන්‍යයෙන් O level විද්‍යා පේපර් එකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ගත්තොත් 150කට වැඩි කොටසක් තියෙන 10 ශ්‍රේණිය. 150කට වැඩි කොටසක් තියෙන 10 ශ්‍රේණිය. ඒක සාමාන්‍යයෙන් අවුරුදු ගානක බැලුවොත් 10 ශ්‍රේණියෙන් තමයි වැඩිපුර ප්‍රශ්න අහලා තියෙන බව අපිට පෙනිය. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තා පුතේ හොඳට අහගන්න. අපි ඉගෙන ගන්නේ විද්‍යාව 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවානේ.
ඊට පස්සේ ඔයාලා විභාගයට යද්දි වැඩිපුර ඔයගොල්ලන්ට මතකයේ රැඳෙන 11 ශ්‍රේණිය ඒකක 10 ශ්‍රේණිය ඒකක ඔළුවට දාගන්න තියෙන කාලය අඩුයි ගොඩක් ළමයි. ඒ නිසා විභාග පේපර් එක හදද්දි බලනවා අනිවාර්යයෙන්ම 10 ශ්‍රේණියේ පැත්තට බර වැඩි කරන්න. එතකොට දරුවාට අමතක වීමේ සම්භාවිතාව වැඩි නිසා දරුවාට පේපර් එක අමාරු කරන්න පහසුයි. ඒ නිසා පුතේ මේ කතන්දර තුනම හරියට බැලන්ස් එකේ ගොඩ දැම්මේ නැත්නම් 10 ශ්‍රේණියේ විද්‍යාව නීරස කරගත්තොත් 11 ශ්‍රේණියේ විද්‍යාව ගොඩ දාන්න බැරි වෙනවා. ඒ නිසා ඔන්න විෂය නිර්දේශයේ තියෙන ගැඹුර ගැන තමයි මම මේ ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. මම හිතනවා පුතාලට පැහැදිලි ඇති කියලා. right? එතකොට අද දවසේ මම මේ පැහැදිලි කරන ටික පුතාලගේ අම්මලා තාත්තලා ළඟ ඉන්නවනම් අහගත්තට කමක් නැහැ. මේවා කිරීමේදී පුතේ මම මගේ පන්තියේ දරුවෝ මගේ පන්තියේ දැනට 9 ශ්‍රේණියේ ඉන්න දරුවෝ දන්නවා මම සමහර පාඩම් ටියුට්ස් වලින් කරනවා. සමහර පාඩම් නෝට්ස් වලින් කරනවා. හැබැයි මේ ටියුට්ස් කරුවත් නෝට්ස් කරුවත් ඔය දෙකම ඇතුලේ මගේ පන්ති වල දැන් ඉන්න දරුවෝ දන්නවා. ස්මාර්ට් නෝට්ස් තියෙනවා. right? ඉන්න දරුවෝ දන්නවා. මේ ස්මාර්ට් නෝට්ස් කියන්නේ පුතේ පෑනේ තීන්ත ප්‍රමාණය අඩුවෙන් වැය කරලා පන්ති ඇතුළේදී පාඩම් කරගෙන ගෙදර යන වැඩ. ඒකට ඔන්ලයින් පන්තියක් කරාද සාමාන්‍ය පන්තියක් කරාද කියලා අදාළ මේක තමයි ලේසියෙන් වැඩි. මේක කරන්න තුන්තේ විද්‍යානික පල් හැලි print කරගෙන ලොකු notes හදාගෙන වැඩේ කරලා නම් ගොඩ යන්න හරිය අමාරුයි. right? ඔන්න එහෙනම් මම 10 ශ්‍රේණියේ විද්‍යාවේ ගැඹුර වලට පැහැදිලි කරලා දුන්නා. එතකොට විභාගයේදී මේ තුරට වෙන්නේ සම්භාවිතාව සමානද? නෑ පුතේ. ඉරි ගහන ප්‍රශ්නවල එහෙම අමාරුයි කියලා තර්කානුකූල ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙන රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව. ඇත්තටම ජීව විද්‍යාවේ ලොකු තර්ක ගැනීම කටයුතු නැහැ. ඇත්තටම ජීව විද්‍යාවේ තියෙන්නේ අපිට ඔළුවට දාගත්තොත් හරි ක්‍රමවේදයකට ඒ ඉරි ගහන ප්‍රශ්න ටික සහ ලියන ප්‍රශ්න ටික නැතිව ගොඩ දාන්න පුළුවන්. නමුත් රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාවේ තීරණ ගැනීම මත ওই තීරණය වෙනස් වෙනවා. ප්‍රශ්නයට උත්තරේ වෙනස් වෙනවා. බලන් ඉද්දි හිතනවා. සමහරවිට නොහැක්කේ කියන එකයි හැක්කේ කියන එකයි පේන්නේ නැතුව යනවා භෞතික විද්‍යාවේ තියෙන එක. right? ඒ නිසා මේ දෙක හරියට අල්ලගන්න මේකට වඩා කැපවීමක් දාන්න ඕනේ. හැබැයි මේ කැපවීම මම මගේ පැත්තෙන් දාලා ඕගලන්ට කැප වෙන්න තියෙන ප්‍රමාණය අඩු කරලා දෙනවා. ඒක තමයි උපකාරක පන්තියක් කියන්නේ. නැත්තම් ඉතින් ඉස්කෝලේ යන්නයි පන්ති යන්නයි දෙකක් උන්නේ නැහැ. උපකාරක පන්තියක් කියන්නේ Tamanට ඉගෙන ගන්න උපකාරයක් තියෙනවා. ඒකට තමයි මම මේ ස්මාර්ට් නෝට්ස් කතාවයි සියලු දේ ඔන්න පැහැදිලි කරේ. දැන් 10 වසරේ විෂය නිර්දේශය ගැන කියද්දී අපි ඇත්තටම මේ කියන කතාව ගැන විෂය නිර්දේශයේ බරපතලකම ඔයගොල්ලෝ දැන් සරල භාෂාවෙන් මම කියලා දුන්නානේ. ඊට වඩා සරල භාෂාවක් කියන්න අවශ්‍ය නැහැ. එතකොට දුරපතියේ අපි දන්නවා අපි දැන් 10 ශ්‍රේණියට යද්දී තව පොඩි කාරණාවක් එකතු වෙනවා. සාමාන්‍යයෙන් අපි පැය දෙකක පේපර් එකක් තමයි පුතේ ඉන්නේ 9 ශ්‍රේණියට වෙනකම් විද්‍යාවට. පැය දෙකක්. හරිම සරලයි. ලිව්වා වැඩේ ඉන්න. තනි පේපර් එකයි එක කොටස එක කොටස එක ලිව්වා ප්‍රශ්න ටික ලිව්වා වැඩේ ඉන්න. හැබැයි සාමාන්‍ය පෙළ නැත්තම් 10 ශ්‍රේණියට ආපු හැටිය හරියට කරනවා නම් පැය 5ක පේපර් එකක් එන්න ඕනේ. ගණිතය වගේ. පැය 5ක කාලයක පේපර් එකක් එනවා පළවෙනි කොටසට පැය 2ක් සහ දෙවෙනි කොටසට පැය 3ක් ආදී වශයෙන්. එයි මෙච්චර තඩි කොටසක් එන්නේ. හැබැයි සමහර පාසල් වල පුතේ වර්ගීට වටහා ගන්න එපා. මේ පැය 5 කතාව පැය 3ට කෙටි කරලා දෙනවා ගොඩක් වෙලාවට. පාසල් මට්ටමේ සහ අධ්‍යාපන කලාප මට්ටමේ හදද්දී මුල කාලේදී. හැබැයි වර්ෂයේ අවසාන වෙද්දිම ඊට සම්පූර්ණ පේපර් එක දුන්නාන් පස්සේ ඔයගොල්ලන්ට ඒක ලියා ගන්න තියෙන්නේ ටිකක් සංකීර්ණ විදිහට. right? ඒතර සාමාන්‍ය පරිදි පළවෙනි පේපර් එකේ ප්‍රශ්න 40ක් එනවා. පළවෙනි කොටසේ පේපර් එකේ ප්‍රශ්න 40යි. දෙවෙනි කොටසේ රචනා ප්‍රශ්න එනවා. රචනා ප්‍රශ්න වලට අමතරව ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න ජීව විද්‍යාවයි, රසායන විද්‍යාවයි, භෞතික විද්‍යාවයි කලවම් කරලා තියෙන්නේ. අතීතයේ තිබ්බා ජීව විද්‍යාවේ වෙන ප්‍රශ්නයයි, රසායන විද්‍යාවේ වෙන ප්‍රශ්නයයි, භෞතික විද්‍යාවේ වෙන ප්‍රශ්නයයි දෙන කතන්දරයක්. දැන් අපේ ළමයි ටික හොඳට කටපාඩම් කරන ගිරා මොඩල් ටික ජීව විද්‍යාව ප්‍රශ්න ටික හොඳට ගොඩ දාලා අනිත් ටික ෂේප් වෙන හින්දා දැන් පුතේ අලුත් සිලබස් එකට කිට්ටු වෙලා දැන් මේ මෑත කාලේ පේපර්ස් වල කරන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කලවම් කරලා ප්‍රශ්න හදන්න. කරපන් කොහෙද? සදාතෝති භෞතිකේ තමයි. ඉතින් ඒ නිසා අපිට දැන් අලුත්ම ක්‍රමයකට විභාගයට මුහුණ දෙන්න නම් පේපර්ස් ලියලා, ෂෝට් නෝට්ස් ගහලා, පන්තියේදී පාඩම් කරලා, ගණන් වැඩිපුර හදලා, ඉරිගහන පේපර් ගොඩක් කරලා, තර්ක කර
ඒකකින් එකකයට පරණ ප්‍රශ්න වෙන වෙනම කර කර සියලුම දේම ගොඩ දාගන්න වෙනවා පුතේ. මේ විභාගයේ විද්‍යාවත් එක්ක විද්‍යාවෙන් හැප්පෙන්න. විභාගෙත් එක්ක විද්‍යාවෙන් හැප්පෙන විදිහ මම ඔයාලට කියලා දෙන්නම් දැන්. right? දැන් ඉස්සර 9 ශ්‍රේණී පන්ති කරපු වෙලාවේ දෙමෝපියන්ගෙන් ආපු මැසේජස් වලින් තේරෙනවා. ඉතින් එයාලා හිතන බලන් ඉඳලා ඒගොල්ලන්ට දෙමෝපියන්ට පවා තේරලා තියෙනවා. දෙමෝපිය කියන්නේ දැන් අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ඉගෙනගෙන ඉවරලා ටිකක් කල් ගිය කට්ටිය වගේ. ඒතකොට එයාලට තේරෙනවා කියන්නේ ඔයාලට තේරෙන්න ඉතින් අනිවාර්යයි. right? ඒ නිසා අපි දැන් මේ විෂය නිර්දේශය පැහැදිලි කරාට පස්සේ අපි 10 ශ්‍රේණියේ පොඩි පාඩම් කොටසක් ඉගෙන ගන්න පටන් ගමු අද. ලබන සතියේ ඉඳන් ඔයාලා පන්තියේ සමහර වෙයි සමහර නෑ. ඉතින් කවුරුනාවත් නවත් අද දවසේ අපි ඉන්න 10 ශ්‍රේණියට ආරම්භයක් ගමු. මොකද ඇත්තටම සාමාන්‍ය විදිහට රටේ පන්ති තිබ්බනම් පුතේ අද 10 ශ්‍රේණියේ ආරම්භක දවස් පහු වෙලා දැන්. දැන් සතියක් දෙකක් 10 ශ්‍රේණිය ඉගෙනගෙන උපකාරක පන්තිය. දැන් දෙසැම්බර් මාසේ මැදක් නෙමෙයි. ඒ නිසා අපි අද 10 ශ්‍රේණියේ ආරම්භයක් ගමු. right? 10 ශ්‍රේණියේ ආරම්භයක් ගමු. අද මම 10 ශ්‍රේණියේ වෙන වෙන ඒකකවල වෙනස් කොටස් දෙකක් පොඩි කොටස් දෙකක් ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. ඔයගොල්ලෝ ඒකෙන් තේරුම් ගන්න 10 ශ්‍රේණියේ කොටසට විද්‍යාව ඉගෙන ගන්න මාව සුදුසු නැද්ද සහ 10 ශ්‍රේණියේ විද්‍යාව රසවත් ඉගෙන ගන්න කොහොමද කියන්නේ. right. එහෙනම් දැන් හැමෝලගම දැන් මගේ පන්ති ඉදිරියට එනවා නම් CR පිටු 200ක 160ක විතර පොතක් තියෙනක හොඳයි. නමුත් අද දවසේ ඔයාලට තියෙන්නේ පොඩි පත්තර කොලයක්ද ඒකේ කියන්න පුතේ. හොඳේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. දැන් එහෙනම් අපි වැඩේ පටන් ගන්න බලමු. හරි. අද දවසේ වැඩේ ආරම්භ වෙද්දී 10 ශ්‍රේණියට අදාළ පළවෙනි පාඩම විදිහට සිග්නල් ලොස් එකක් වෙනවා නම් කියන්න කමක් නැහැ. කොහොම හරි අපි අල්ලන් යන්න. හොඳේ. කැඩි කැඩි ඇහෙන්න පුළුවන්. කොහොම හරි අල්ලන් යන්න තේරුම් නැත්නම් ටිකුත් කියන්න මම ආයෙ 10 පාරක් හරි කියනවා. හොඳේ. ඉතින් පටන් ගන්නදීම කිව්වා. හරි. 10 ශ්‍රේණියේ පුතේ පළවෙනි ඒකකේ ජීව විද්‍යාව ඒකකයක් තියෙනවා. බයොලොජි කොටසක් තියෙන්නේ. ඒකේ පාඩමේ නම තමයි දැන් ඔයගොල්ලන්ට අච්චුකොත් නෑ ළඟ කමක් නෑ. මට ලියාගන්න. ජීවයේ රසායනික පදනම. ජීවයේ රසායනික පදනම. ඔක තමයි අද පාඩම. මේක තමයි 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. හරි මේකට සාමාන්‍යයෙන්ම ටියුට් එකක් දීලා කරන්නේ. අද දවසේ මේ ආරම්භක දේශනයක් ඉඳන් මම ටියුට් එකක් දෙන්නේ. මම ලස්සන නෝට් එකක් අහනවා ඔයගලන්ට. ඒ වලින් මතක තියාගෙන ඒ වලින්ම ගෙදර ගිහින් ගොයිය ගන්න. ඒකට පුළුවන්. හරි? හරි සරලයි. ජීවයේ රසායනික පදනම කියන්නේ පුතේ මේකේ සරල භාෂාවෙන් කිව්වොත් chemical base of life. chemical base එක රසායනිකව මොකද්ද ජීවිතයේ තියෙන පදනම? ජීවීන් කියන්නේ කවුද? පුතේ ජීවීන් කියන්නේ කවුද? මතක තියාගන්න. ජීවීන් කියන්නේ ගස් වෙන්න පුළුවන්, අපි වෙන්න පුළුවන්. නැත්නම් සතුන් නොවනම් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශාක සහ සත්තුන් කියන දෙකොස්තාසෙම අයිති ජීවීන් කියන කාණ්ඩය. ශුද්ධ ජීවීන්. ඔව් ශුද්ධ ජීවීන් අයිති. අපි ප්‍රධාන වශයෙන් ශාක සහ සතුන් ගැන කතා කරමුකෝ. එතකොට මේ ශාක සහ සතුන් අතරින් ජීවීන්ගේ මේ රසායනික පදනම විදිහට අපිට කතා කරන්න තියෙනවා පුතේ සියලුම ජීවීන්ගේ දේහ තුල තියෙන රසායනික පදනම ගැන. right? එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා මූලද්‍රව්‍ය ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන් ආදී වශයෙන් අපි 9 ශ්‍රේණියක අහලා දැකලා තියෙන මූලද්‍රව්‍ය. සහ එදිනදා ජීවිතෙත් ඇහෙන දේවල්. මේ මූලද්‍රව්‍ය සාමාන්‍ය ලෝකයේ ස්වභාවිකව හම් වෙන මූලද්‍රව්‍ය 92ක් විතර තියෙනවා. 95ක් වෙන්න පුළුවන්. ඒ ආසන්න ගාණක් තියෙනවා. ස්වභාවිකව හම් වෙන්නේ නෑ. ස්වභාවික ධර්මයේ ජීවීන් තුළ හම් වෙන්නේ. right? මේ මූලද්‍රව්‍ය 92 අතරින් right? ජීවීන්ගේ දේහ තුළ ජීවීන් කියන්නේ ගස්වල මිනිස්සුන්ගේ සත්තුන්ගේ දේහ තුළ මූලද්‍රව්‍ය 25ක විතර ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා ස්වභාව ධර්මයන් අනුව. ඒක ස්වභාවිකව හම් වෙන දේවල් දරුන්නේ. 92යි 25යි මූලද්‍රව්‍ය ස්වභාවිකව තිබ්බ 92ක් තියෙනවා ජීවීන්ගේ දේහ තුළ 25ක්. right? ලාවට මතක තියාගන්නකො. හරි. දැන් මේ මූලද්‍රව්‍ය අතරිනුත් මං කියනවා ජීවීන්ගේ ඇඟ ඇතුලේ කෝන් තමයි වැඩිපුර තියෙන්නේ කියලා. ඔබ පාඩම් කරන්නේ නැහැ පුතේ නිකන් බොරුවට නිකන් එක එක විදිහට. මේවා හරි සරල විදිහට මතක තියාගන්න. ජීවීන්ගේ පුතේ කෝන් තමයි වැඩිපුර තියෙන්නේ. කෝන් අයිස්ක්‍රීම් කෝන් හරි කමක් නැහැ බං කෝන් කියලා මතක තියාගන්න.
කෝන් කියන්නේ මොනවද? C කියන්නේ දරුවෝ කාබන්. H කියන්නේ හයිඩ්‍රජන්. O කියන්නේ අනේ ඔක්සිජන්. N කියන්නේ අනේ නයිට්‍රජන්. මේවා නම් මේ ශ්‍රේණිය දැකලා හදලා තිබ්බා. හරිම ලේසියි. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් හරිම ලේසි. කෝන් කියලා මතක තියාගන්න. මේ ජීවි දේහ තුල තියෙන 25න් ප්‍රධානම හතර මේ. කෝන්. ප්‍රධානම හතර කෝන් පුතේ. හරිම ලේසි. දැන් මේවා ඇඟ පුරා තියෙනවා. මේවෙන් වැඩිපුරම තියෙන්නේ කවුද? පුතේ අපි දන්නවා වැඩිපුරම අපිට ඕන මොනිටර් එක කවුද කියලා. ගහලා හුස්ම ගන්න කවුද? මල ගෙදරක මිනිස්සෙක් මැරුණා කියලා ආරංචි වුණාම අනේ මට ස්වීට් එකක් ඇදිලා කියලා ආරංචි වුණා පුතේ මොකද්ද අපි එකපාරට කරන්නේ? ගහලා හුස්ම අදින්න ඇඟ ඇතුළේ කාව ගන්නද? ඔක්සිජන් ගන්න පුතේ. එහෙනම් වැඩිපුර ඇඟ ඇතුළේ තියෙන්නේ කවුද? මේ සරල භාෂාවෙන් ඔක්සිජන්. ඔක්සිජන් තියෙනවා පුතේ මේ දේහයේ තියෙන මූලද්‍රව්‍ය අතරින් 65% ප්‍රමාණය. 65ක් තියෙන ඔක්සිජන්. right? ඔක්සිජන් තියෙනවා තනිකරම 65%. ඊට පස්සේ කාබන් කාබන් තියෙනවා. කාබන් තියෙනවා පුතේ 18ක්. කියන්නේ ඔක්සිජන් වැඩියෙන් තියෙනවා ඊළඟට තියෙන කාබන්. දැන් මතක තියාගන්න ක්‍රමයක් මම කියන්නම්. ඔක්සිජන් 65ක් තියෙනවනේ. හරි. ඒක කමන්නේ. ඒක මතක තියාගන්නකො 65යි. වැඩියෙන් තියෙන 65යි. කාබන් 18 කියන එක මතක තියාගත්තොත් හයිඩ්‍රජන් තියෙන පුතේ නිකන් ඉරි කෑලි දෙකක් ගහපු ඉලක් අකුරක්නේ. ඒ වගේම තමයි හයිඩ්‍රජන් තියෙන පුතේ හරි ඉරි කෑලි දෙකක් එක්ක තියෙන අකුර තියෙනවා. 10%යි. හයිඩ්‍රජන් ලියන්නත් මේ තුනක් එපේ. 10 ලියන්නත් ඒ වගේ ඕනේ නේද? 10%යි. නයිට්‍රජන් නම් මතක තියාගන්න ලේසි. නයිට්‍රජන් ලියන්න ඉරි කෑලි තුනයි ඕනේ. ඒ වගේම තියෙන්නේ 103. 103 කිව්වහම ඔය අතීතේ ඡන්ද කාලේ පොඩක් කතා වෙච්ච මාතෘකාවක් මතකෙට එනවා නේද? right 103 කට්ටිය කියලා. එතකොට පුතේ මතක තියාගන්න කෝන්. ජීවීන්ගේ දේහ තුන ඇතුලේ හතර තියෙන කෝන්. අයිස්ක්‍රීම් කෝන් හරි මතක තියාගන්න. කෝන් කියලා මම මේ කිව්වේ මොකක්ද පැටියෝ? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් මේ ජීවීන්ගේ දේහ ඇතුලේ තියෙනවා කියලා. හරිම සරලයි. වැඩිපුර තියෙන්නේ අර අපි ගාලා හුස්ම ගන්න එක ඔක්සිජන් 65ක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ 18ක් කාබන්. හයිඩ්‍රජන් 10යි. නයිට්‍රජන් ලියන ඉරි කැලි තුනක් ඕනේ. ඒක තියෙන්නේ 103යි. දැන් ඉතින් යම්කිසි දරුවෙක් එකතු කරලා බැලුවා නම් පුතේ එයා කියයි එකතු කරලා බැලුවට පුතේ මෙතන 100ක් නැහැ. ඇයි? බලන්න 65යි 10යි 75යි. 75යි මෙතන 85යි 95යි 90 කීයද? 93යි නේද? 93යි මෙතන 3යි 96යි. මේ ටිකේ ඔක්කොම තියෙන 96යි නේද? මෙතන තියෙන පුතේ 96යි නේද? ඉතුරු ටිකන මොකද උනේ? ඉතුරු 104 තියෙන පුතේ වෙනත් මූලද්‍රව්‍ය. මොනවද වෙනත් මූලද්‍රව්‍ය? ඇයි මම මෙතන කිව්වනේ ජීවිතයෙන් ඇතුලේ 25ක් තියෙන මූලද්‍රව්‍ය. එහෙනම් මෙතන තමයි ලිව්වේ 4යි. එහෙනම් පුතේ ඉතුරු 21ම තියෙන 104යි. මේවා තමයි පුතේ වැඩිපුරම තියෙන ඒවා. තාම මම නෝට් එකක් ගෙහුවේ නෑ හොදේ. මම මේ තාම උගන්වනවා විතරයි. ඊට පස්සේ අපි මයින්ඩ් මැප් එකක් ගහමු සරලව. හරිම ලේසි. right. විද්‍යාව රසට ඉගෙන ගමු අපි. මූලද්‍රව්‍ය 92ක් තියෙනවා ජීවීන් කියන්නේ. මුළු ස්වභාවික ජීවි දේහ තුළ 25ක් හම් වෙනවා. ඒකිනුත් වැඩිපුරම තියෙන කෝන්. හරි? කෝන්. සමහර අය මේක කියවන විදිහ වෙනස් කරලා චූන් කියලා හරි හදාන්නේ මතක තියාගන්න ක්‍රමයක් හදාගන්න. කෝන්. කෝන් එකේ වැඩිපුර තියෙන අපි පාවිච්චි කරන ගාලා ඇදලා ගන්න ඔක්සිජන්. ඊළඟට කාබන් 18යි, හයිඩ්‍රජන් 10යි, නයිට්‍රජන් වල ඉරි කැලි 3යි කියන 3යි. මේ ටික ඔක්කොම එකතු කරලා පුතේ 96යි. තාම හතරක් නැති. ඒ හතර කොහෙද තියෙන්නේ? ඉතුරු මූලද්‍රව්‍ය ඔක්කොම. මෙතන 25න් හතරක් තියෙනවා. ඉතුරු මූලද්‍රව්‍ය 21ම තමයි 104ක්. හරි. right. දැන් බලන්න පුතේ. right. දුවෙක් කාදිනස පන්තියේ නෝට් ලිව්වද කියලා නෑ පුතේ. තාම නෝට් ලිව්වේ නෑ. තාම මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එක පැහැදිලි කරනවා. 10 වසරේ විෂය නිර්දේශයත් පැහැදිලි කරලා ඒ ටික තමයි කරන්නේ. හරි. කොහොමද මම දැන් මේ ජීවයේ රසායනික පදනමේ ආරම්භක පොඩි කොටසක් කියලා දුන්නා. කොහොමද මේක හොඳට පැහැදිලි දරුවෝ. ටක්කල් මට කියන්න මම කරපු විදිහට පැහැදිලිව තේරුණාද නැද්ද? ටක්කල් මට කියන්න. Okay sir, තේරුණා. තේරුණා sir. පැහැදිලි sir, තේරුණා sir. right.
yes sir. Right හරි හැමෝම පුතාම කියනවා තේරුණා කියලා කොහොමද right අපි ඉතින් බලමු වැඩි කොහොමද වෙන්නේ කියලා right හැමෝම තේරුණා කියලා කියනවානේ right පැහැදිලි right ඉතින් ප්‍රාන්තුව පැහැදිලි ඔක්කොම පැහැදිලි කියනවා විහාරීතුව තේරුණා කියනවා හරි සන්තෝෂයි හැමෝම පැහැදිලි කියලා කියනවානේ පරිණාම පැහැදිලි සර් හරි හරි ඔක්කොම පැහැදිලි කියනවානේ right දැන් මේ කොටස ගහද්දී අපි ජීවයේ රසායනික පදනම කියලා මාතෘකාව ලියලා ඔන්න බලන්න වැඩේ ආයෙ කරන්න යන්නේ. හැබැයි පුතේ මම 10 ශ්‍රේණිය ඉගෙන පන්තියේදී පාඩම් කරන එක අනිවාර්ය කරනවා 9 දී වගේම මොකද මේක ඊට වඩා සංකීර්ණ විද්‍යාත්මක පාඩම් ටික. හරි. ශක්තිය දුව කියනවා උස පැහැදිලි හරි හැමෝම පැහැදිලි කියලා කියනවා ගොඩක් සතුටුයි. මම ඔන්න පුතේ මකනවා මේ මූලද්‍රව්‍ය වල තියෙන ප්‍රමාණ ටික. අපි ස්මාර්ට් නෝට් එකක් ගහන්න කලින් බලමු මතකද කියලා ප්‍රමාණ ටික. විභාගෙට ඒ අකුරකට යන්න ඕන දරුවෙක් නම් මාත් එක්ක මතකින් බෝඩ් එක බලලා කියවන්න උත්සාහ කරන්න පොත බලන්නවත් මුකුත් බලන්නේ නැතුව. ඔක්සිජන් නේද වැඩිපුර තිබ්බේ කෝන් වලින්? ඔව්. මුලින්ම බලමු මූලද්‍රව්‍ය තිබ්බ පුතේ 92ක් ස්වභාවිකව අපිට තිබ්බේගේ ජීවින්ගේ දේහ තුල 25යි ලැජ්ජාය පණනවා 92කින් 25යි තියෙන්නේ. 92කින් 25යි තිබ්බේ පුතේ. අයියෝ. ඉතින් පුතේ 92කින් 25 මේ හතර මොනවා කොච්චර තිබ්බද? මේ හතරේ ඔක්සිජන් තිබ්බ පුතේ 65ක්. ඊට පස්සේ තිබ්බේ කාබන් 18, හයිඩ්‍රජන් 10, නයිට්‍රජන් වල ඉති කැලි 3යි ඒකින්ද 103. ඔක්කොම එකතු කරාම තිබ්බ පුතේ 96ක්. එතකොට ඉතුරු 104 තිබ්බේ වෙනත් මූලද්‍රව්‍ය phosphorus, sulfur, right? ඔය වගේ මූලද්‍රව්‍ය ටික. right. ඔන්න අපි ජීවයේ රසායනික පදනමේ මූලික ටික කියලා දීලා ඉවරයි. right. තාම ස්මාර්ට් මැප් එක ගෙවුවේ නෑ. තාම උදේ තාම මේ පැහැදිලි කරනවා. right. දැන් ඔයගලන් වගේම තමයි පැහැදිලි කරපු ඔළුවේ රඳවගෙන ඉන්න එක ටික වෙලාවක් හරි යනවා. දැන් පුතේ ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ ජීවීන්ගේ සෛල නිර්මාණය වෙලා කියනවානේ රසායනික සංයෝග වලින්. ඔය සෛල හැදෙන්න හැම එකටම රසායනික සංයෝග බලපානවා. රසායනික සංයෝග බලපාලා තියෙනවා. දෙන්නේ අපි බැලුවම පුතේ රසායනික සංයෝග වල මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. රසායනික සංයෝග පුතේ බෙදෙන්න පුළුවන් අපිට කාබනික සංයෝග වගේම අකාබනික සංයෝග විදියට. ওই විදිහට බෙදලා දාන්න පුළුවන් අපේ ඇඟ ඇතුලේ තියෙන රසායනික සංයෝග සෙට් එකම. අකාබනික සංයෝගයි කාබනික සංයෝගයි. හරිම ලස්සනයි. දැන් බලමු පුතේ මේ රසායනික සංයෝගයි කාබනික සංයෝගයි මොකද වෙන්නේ කියලා. මේ කාබනික සංයෝග අකාබනික සංයෝග ගැන කතා කරද්දී අපි කාබනික සංයෝග ගැන මේ පාඩමේදී වැඩිපුර කතා කරනවා. කාබනික අකුරු කීයද? 4යි. කාබනික අකුරු 4යි. right? සර් දුයි කහනවා සර් මම දැන් පන්තියට සම්බන්ධ වෙනවා නැති නෝට් ලියුවා නෑ නේද? තාම නෝට් ලියුවේ නෑ. තාම මම පැහැදිලි කරගෙන යනවා. අපරාධ ඉස්සෙල්ලා කොටස් ටික හරි වටිනවා දුවයි කියලා. හරි කමන්නේ. රසායනික සංයෝගයේ කාබනික සංයෝග තියෙනවා අකාබනික සංයෝග තියෙනවා. කාබනික අකුරු 4යි ඒ වගේම තමයි ජීවීන්ගේ දේහ තුල අකාබනික සංයෝග පුතේ 4යි. කාබනික සංයෝග. කාබනික කියන එකට අකුරු 4යි ඒ හින්දා ජීවීන්ගේ දේහ තුල කාබනික සංයෝග 4යි. දැන් කාබනික සංයෝග කියන වචනේ ඇතුලේ වැඩේ තියෙනවා. right? ඔය ඉන්නවනේ පුතේ කට්ටණියු කියලා කට්ටියක්. ඒකෙන් හරි වැඩේ කරන මිනිස්සු ඉන්නේ බොහොම බුද්ධිකයිනේ පුතේ. ගොඩක් අය ඉන්නේ බොරු කාරෝ ටිකල් ඉස්සලා යනවා. එතකොට කට්ටණිය කියන එක කට්ට ආණ්ඩිය කියලා දෙකට කැඩුවාම ආණ්ඩිය කියන්නේ පුතේ ඉස්සලා යන පොරක්නේ. එහෙම හිතන්නකෝ. ඒ කියන්නේ එයාගේ නම ඇතුලෙන් තිබ්බා එයා වැඩේ කරන විදිහනේ. අන්න ඒ වගේ අපිට මේ කාබනික සංයෝග කියන එක ඇතුලේම අපිට මේ වචනේ තිබ්බා. කාබනික කියන්නේ පුතේ කාබන් කියන මූලද්‍රව්‍ය අඩංගුයි කියන එක සරල භාෂාවෙන්. right? කාබනික කියන එකේ කාබන් මූලද්‍රව්‍ය අඩංගුයි කියන එක තමයි කියන්නේ. එහෙනම් කාබන් මූලද්‍රව්‍ය අඩංගු රසායනික සංයෝග තමයි පුතේ මේ 4ක් අපි ජීවීන් දේහ තුළ වැඩිපුර තියෙනවා කියන මම කියන්නේ.
මේක මතක තියාගන්න කොහොමද? කාබනික කියන එකට අකුරු 4යි සංයෝග 4යි. වැඩි ලේසි. 10 අතර විද්‍යාව කියලා මේ මහා ලොකු නෝට් ලියදී බය දඟලන්න ඕනේ. මේක ලිව්වා පන්තිදී මෙහෙර කරගත්ත දෙයනේ කියලා වැඩේ කරන් කියලා නිදා ගන්න තියෙන්නේ. හරි. කාබනික සංයෝග 4 පුතේ දැන් මෙතනදී අපි අකාම්ලික සංයෝග ගැන කතා කරන්නේ නැහැ 10 ශ්‍රේණියේදී. කාබනික සංයෝග 4 තමයි පුතේ. ප්‍රසිද්ධ මේක පටන් ගන්නේ කයන්නෙම තමයි. මොකද්ද? කාබෝහයිඩ්‍රේට්. දෙවෙනි එක ලිපිඩ. අපි දන්නවා මේ වචන ඔක්කොම. අනිත් එක තමයි ප්‍රෝටීන්. ඊළඟ එක තමයි පුතේ න්‍යෂ්ටික අම්ල. ඔන්න ප්‍රධාන ඒවා හතර. කාබනික සංයෝග 4යි කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන් න්‍යෂ්ටික අම්ල. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් න්‍යෂ්ටික. කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන් න්‍යෂ්ටික. දැන් මේවා පාඩම් කරගන්න ඕනේ. ඔව්. හැබැයි ඉතින් මහා බරක් දරන්න ඕනේ නැහැ. දැන් මම දැන්ටම පාඩම් කරන්න මම හිතනවා දරුවෝ කීප දෙනෙක් හරි දැන් මෙතන ඉන්න දරුවෝ 30 දෙනෙක් ඉන්නවා. 30 දෙනාගෙන් යම් කිසි ප්‍රමාණයකට මේක මතක තියෙන්න ඕනේ. දැන් මම කිව්ව විදිහට. රසායනික සංයෝග දෙකේ තියෙනවා කාබනික අකාබනික දෙකක්. කාබනික එකේ අකුරු 4යි ඉහිඳ සංයෝග 4යි. කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන න්‍යෂ්ටික. වැඩේ මොකද? දැන් අපි මුලදී ඉගෙන ගත්තනේ පුතේ ජීවිගේ දේහ තුළ තියෙන මූලද්‍රව්‍ය ටික. දැන් කාබනික සංයෝග වලටත් ආවා. ඔන්න කාරණා දෙකක් දැන් තමයි ජීවයේ රසායනික පදනම 10 ශ්‍රේණියේ පාඩම ගැන ඉගෙනගෙන ඉවරයි. දැන් මම මේ අකාබනික සංයෝග කරද්දී මකන්න හේතුව තමයි මේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන් න්‍යෂ්ටික අම්ල වල තියෙන මූලද්‍රව්‍ය මොනවද කියලා මම කියන්නේ. මම ඉස්සෙල්ලා අපි මයින්ඩ් මැප් එක ගහන්නත් කලින් මම කියන්නවා දේහයේ තියෙන ප්‍රධාන මූලද්‍රව්‍ය වර්ග හතර තමයි කෝන් කියන්නේ. කෝන් කියන්නේ මොකද්ද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. තියෙන ප්‍රමාණත් මම ආයෙ මතක් කරමු. ඔක්සිජන් කියනවා කිව්වා 60%, කාබන් 18යි, හයිඩ්‍රජන් 10යි. නයිට්‍රජන් වල ඉරිකැලි 3යි එන්න අකුර ලියන්නේ. ඒකින්ද 103. ඔය ආදී ප්‍රතිශත වලින් තමයි පුතේ තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන් න්‍යෂ්ටික අම්ල. කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන් න්‍යෂ්ටික අම්ල. මේ හතර දැන් මොකද කරන්නේ අපි? මේ හතර ගැන කතා කරද්දී දැන් අපි බලන්න යන්නේ මේ වගේ මේවා තියෙන මොනවද? අර මූලද්‍රව්‍ය වලින් පුතේ ඔය කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන වල තියෙන මොනවද කියලා තමයි දැන් මේ කියන්න යන්නේ. රයිට්. අපි දැන් බලමු මොනවද තියෙන්නේ කියලා. හරි. ඔන්න පුතේ මම දැන් පැහැදිලි කරන්නයි යන්නේ මොනවද තියෙන්නේ කියලා. රයිට්. හරි ලේසි ක්‍රමයක් මම ඔන්න කියනවා. මේ කෝන් වලින් කාබෝහයිඩ්‍රේට් එකවයි ලිපිඩ් එකවයි තියෙන්නේ චු කියන්නේ ඒව නෙමෙයි CHO right CHO කාබෝහයිඩ්‍රේට් එකයි ලිපිඩ් ළඟයි තියෙන්නේ චු නැත්නම් චෝ කියලා කියන්නත් පුළුවන් CHO හරිම සරලයි right මම මේ උගන්වන්න ගියාට පුතේ ස්මාර්ට් නෝට් එක ගහන්නේ මනෝවිද්‍යාවෙන් පොඩි සිස්ටම් එකකට ඒ නිසා මේ ටික ඔළුවට දාගන්න ඒතර අර ගහදී ඕන ලේසි ඉගෙන ගන්න කාබෝහයිඩ්‍රේට් ලිපිඩ් තියෙන්නේ පුතේ CHO ඊට පස්සේ මේ ප්‍රෝටීන න්‍යෂ්ටික අම්ල ළඟ CHO නැද්ද? තියෙනවා. ප්‍රෝටීන ගාවක් තියෙනවා CHO. න්‍යෂ්ටික අම්ල ළඟ තියෙනවා CHO. හැබැයි ප්‍රෝටීන න්‍යෂ්ටික අම්ල ළඟ CHON හතරම. ඒ කියන්නේ මෙන්න මේ හතරම පුතේ කෝන් එකම මේ දෙන්න ගාව තියෙනවා. මේ දෙන්න ගාවම කෝන් එකම තියෙනවා. මෙයා ගාව තිබි චූ විතරයි CHO විතරයි. මේ දෙන්න ගාවම කෝන් එකම තියෙනවා. කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. අමතරව ප්‍රෝටීන ගාව තියෙනවා පුතේ සල්ෆර් නැත්නම් S අකුරෙන් එන සංයෝගය මූලද්‍රව්‍ය. න්‍යෂ්ටික අම්ල ළඟ තියෙනවා ෆොස්ෆරස්. right? ඕන මේ ශ්‍රේණියේදී මතක ඇති මූලද්‍රව්‍ය. ප්‍රෝටීන ළඟ මේට අමතරව තියෙනවා සල්ෆර්. න්‍යෂ්ටික අම්ල ගාව තියෙනවා මේට අමතරව ෆොස්ෆරස් කියන සංයෝගය. ඒ නැත්නම් මූලද්‍රව්‍ය. right? එහෙනම් කාබනික සංයෝග ප්‍රධාන වශයෙන් ජීවීන්ගේ දේහ තුළ තියෙන මේ හතර උදේ අපේ විභාගෙදී ඕන තරම් එකේ ටෙස්ට් ගන්නට අහලා ඇති මේ සංයෝග හතර ගැන. විභාගෙදී ඉදි ගන්න ප්‍රශ්න වලට 10 ශ්‍රේණියේ පහුගිය පළාත් වාර විභාග පේපර්ස් ටික අරන් බැලුවොත් එම් පුතේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ නිතරම අහන්නේ මේ පාඩමේ ඔන්න ඔය හතර එක. right? හරිම සරල පාඩමක් ඉතින් හරියට ඔළුවට දාගත්තොත් ඕලල් විභාගේ දක්වාම කොට දාගන්න පුළුවන්. ඕලල් විභාගෙටත් මේකේ ප්‍රශ්න දෙක තුනක් අනිවාර්යෙන් ඉරි ගහන්න. කාබනික සංයෝග හතර ඇතුලේ ඔන්න විස්තර තියෙන හැටි කාබනික මූලද්‍රව්‍ය. එහෙනම් මට දැන් කියන්න මුලින්ම අපි ඉගෙන ගත්ත මූලද්‍රව්‍ය වල තියෙන ප්‍රතිශත ටික
දැන් ඉගෙන ගත්ත කාර්බනික සංයෝග හතර සහ ඒව ඇතුලේ තියෙන මූලද්‍රව්‍ය ටික මොනවාද කියලා. හොඳට පැහැදිලි දරුවෝ මට කියන්න බලන්න මොනවාද අපිට මේකේ පැහැදිලි වුණාද? කොහොමද මේ ටික තේරුනේ? ඔක්කොම විස්තර ටික මට කියන්න බලන්න. පැහැදිලිද නැද්ද? මෙසේජ් එකක් දාන්න ඉක්මනට. මේ 10 ශ්‍රේණියේ සිලබස් එකේ ආරම්භක දවස් අපේ. All clear sir. Very good. හොඳටම පැහැදිලි sir. All clear sir. හොඳයි. ඔස තේරුණා. Understand sir. Well. Very good. Thank you. All clear sir. හොඳයි. Right. Very good ළමයි. හොඳටම තේරුණා. හොඳයි. දැන් පැහැදිලි. හරි දරුවෝ ඔක්කොම හොඳ කමෙන්ට්ස් තියෙනවා. හරි. දැන් එහෙනම් පුතේ අපිට ඉතුරු වැඩ ටික කරගන්නයි තියෙන්නේ. ඔව් තවත් දරුවෝ කමෙන්ට්ස් දානවා. හොඳටම පැහැදිලි. තේරුණා සර් නියමයි. Very good. හරි. එහෙනම් පුතේ අපි දැන් බලමු ඉතුරු කොටසට යන්නේ කොහොමද කියලා. දැන් මම තාම ඉගෙනුවා විතරයි පැහැදිලි කරා විතරයි අපි නෝට් එක ගෙනුවේ නැහැ. මේ පාඩම සාමාන්‍යයෙන් මම ටියුට්ස් දීලා කරන පාඩමක්. ඒ වුණාට මම අද ආරම්භක දවසේ අපි මයින්ඩ් මැප් එකකින් වැඩි ඉවර කරමු. ඔළුවට එකපාර දාගන්න. හරිම සරලයි මේ ඔළුවට දාගන්න. ඇති දෙයක් ඇත්තම නැත්නම්. දැන්ම ගෙදර යද්දි වැඩේ තේරුණා යන්නයි. හරි. ඔන්න බලන්න මයින්ඩ් මැප් එක ගහන්නේ. හරිම සරලයි. හොඳ හුස්මක් ගන්න පුතාලා ඉන්න. හැමදාම අපි ලයිව් ඔන්ලයින් පන්තියක් විදියට කොහොම හරි මේක ඉගෙන ගමු. right? හරි. ඔන්න එහෙනම් බලන්න. මේ තමයි මගේ පන්තිය අපි ගහන 10 ශ්‍රේණියේ ස්මාර්ට් නෝට් 1 එක. right. ස්මාර්ට් නෝට් 1. right. අපේ පුතේ අධ්‍යාපන මනෝවිද්‍යාවේ කියනවා පුතේ කවනා සම රෙකෝඩින් එක දානවාද කියලා. හරි පුතේ මම උත්සාහය කරන්නම් බලමු අපි. මයින්ඩ් මැප් එක ගහද්දි නැත්නම් ඔළුවට දෙයක් දාගද්දි අපේ මතකයේ තියෙන මස්තිෂ්කේ නැත්නම් දරුවෝ මොළේ තියෙන සෛල තියෙන පුතේ එක විහිදිච්ච ස්වරූපය. නියුරෝන සෛල. උදාහරණයක් ස්නායු පද්ධතියේ පාඩමේදී ඉගෙන ගන්න පුළුවන් ඒවා. 11 ශ්‍රේණියේදී විහිදිච්ච ස්වරූපයෙන් පුතේ මේ මයින්ඩ් මැප් එක නැත්නම් මොළයේ තියෙන සෛල තියෙනවා. මතක සෛල. සරල භාෂාවෙන් කිව්වොත්. ඒ නිසා අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් කියනවා මේ මයින්ඩ් මැප් එකක් නැත්නම් පාඩම් කරන ෂෝට් නෝට් එකක් ස්මාර්ට් නෝට් එකක් හදනකොට විහිදිලා යන විදිහට මේක හදනකොට දරුවෙක් නෙමෙයි ඕනම වයස මිනිස්සෙක් වුණත් මොළයට මේක මතක තියාගැනීමේ පහසුවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ක්ලාස් වල මයින්ඩ් මැප් එක කියන ක්‍රමය පාවිච්චි කරන්නේ. අපි ඒක දිගටම කරනවා පුතේ. සමහර පාඩම් වලදී ටියුට් එකෙන් මයින්ඩ් මැප් එක හදනවා අපි. නැත්නම් අපි අතින්ම ලියනවා. අය පුතේ මතක තියාගන්න මම හැම පාඩමකටම පුරුවට ටියුට්ස් දෙන්නේ නැහැ. ඒකට හේතුව සමහර පාඩම් තියෙනවා තමන්ගේ අත්අකුරින් නෝට් එක හදාගන්න යුතු ඒවා. ඒකට හේතුව පුතේ ඇයි? තමන්ගේ අත්අකුරින් නෝට් එක පුතේ හදනවා කියන්නේ ලෝකේ තියෙන ලස්සනම අත්අකුරු තියෙන තමන්ට. වෙන කවුරු කොච්චර කැතයි කිව්වත් අපිට අපේ අත්අකුරු ඕන ලෝකෙ තැනක හොයන්න පුළුවන්. ඒ ඇයි ඒ හේතුව? තමන්ගේ අත්අකුරු තමයි ලෝකයේ තියෙන හොඳම අත්අකුරු. ඒ නිසා අපි සමහර ඒවා නෝට් එක හදන්නේ අපිමයි. හරි. එහෙනම් ස්මාර්ට් නෝට් 1 එක අපි හදමු. මෙන්න හදන්න පටන් ගන්න. right. right. මම ලියනවා මෙහෙම. ස්වභාවික මූලද්‍රව්‍ය. ස්වභාවික මූලද්‍රව්‍ය දරුවෝ තිබ්බා 92ක්. මම ඒක වරහණක් ඇතුලේ දාගත්තා. ඔන්න මැප් එක ගහගෙන යන්නේ. ස්වභාවික මූලද්‍රව්‍ය පුතේ 92කින් කියනවා ජීවී දේහ තුල කියලා. ජීවී දේහ තුල කීයක් තිබ්බද? පුතාලට දැන් මතක් වෙන්න ඕනේ. 25යි මම කොලෙජ් එකේ පණ යනවා කියලා 92කින් 25යි ජීවී දේහ තුල. right. එහෙනම් ස්වභාවික මූලද්‍රව්‍ය 92යි ජීවී දේහ තුල 25යි. right. දැන් මම ගලාගෙන යනවා ප්‍රමාණය හොයන්න.
බලන්න සෛලයක් විදිහට ගලාගෙන යනවා. ස්වභාවික මූල ද්‍රව්‍ය 92යි ජීවිතය තුළ 25යි ප්‍රමාණයක් මෙන්න පුතේ හොයනවා. ප්‍රමාණය හොයද්දි මං කිව්වා පුතේ ප්‍රධාන වශයෙන් කෝන් තමයි අපේ ඇඟේ තියෙන්නේ. කෝන් තිබ්බ ප්‍රමාණ වලින් මං කිව්වා අපේ ඇඟේ අපේ හොඳම යාළුවා ඔක්සිජන්. ඔක්සිජන් තමයි වැඩිපුරම ඕනේ. ගාලා හුස්ම ගන්න අපි ඔක්සිජන් ඇඟ ඇතුළට ගන්නෙ. අපි ෂොක් එකක් වුණාම කලබලයක් වුණාම දුක ආරංචියක් ආවම සතුටක් ආවම ගාලා ගන්න අපේ ඇඟේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන නොදී ඔක්සිජන් ගන්න. ඒ අපේ ඇඟේ ස්නායු පද්ධතියෙන් කරන ආරක්ෂණ ක්‍රමවේදය. ඔක්සිජන් 100ට කීයක් තියෙනවද පුතේ? වැඩිපුරම තියෙනවා අනේ දරුවෝ 165. දෙවෙනියට වැඩියෙන් තිබ්බ කාබන් 118යි. හයිඩ්‍රජන් 110යි. පුතේ නයිට්‍රජන් ලියන්නේ ඉරි කැලි 3යි මේ. නයිට්‍රජන් එන්න අකුර ලියන්නේ ඉරි කැලි 3යි. ඒකින්ද 100ටත් 3යි තියෙන්නේ. ඔක්කොම ටික එකතු කරාම දරුවෝ 96යි ඉන්නේ. ඉතුරු හතර මොනවාද? වෙනත් මූල ද්‍රව්‍ය තියෙනවා 104. ඔච්චරයි. ඔන්න පුතේ ප්‍රමාණයක් ඉවරයි. ෂෝට් නෝට් එක. පුතේ ප්‍රමාණය ඉවරුණාන් පස්සේ රයිට් තව මොනවාද තියෙන්නේ? ප්‍රමාණ ටික තිබ්බේට කාබනික සංයෝග මතක් කරන්න. පුතෙද්ද දුවෙද්ද දේවශිකා සර්වක ලියනවද? ඔව් ලියනවා. හැබැයි පුතේ මං කියන එක අහගෙන මුදල ඔළුවට දාගෙන ඉන්න. එකපාර ලියන්න යන්න එපා. මේ તો මම ඔයාලට මේ කියලා දෙනකොට තුන්වෙනි හතරවෙනි පාරනේ. ඔයාලා ඔළුවට කාවා දෙනවා වැඩි. ඊට පස්සේ අපි කතා කරා කාබනික සංයෝග ගැන. ජීවි දේහ තුල තියෙන කාබනික සංයෝග ගැන. කාබනික අකුරු 4යි සංයෝගත් 4යි. මතකයිනේ? මොනවද තිබ්බේ පුතේ? කාබෝහයිඩ්‍රේට් ලිපිඩ තුන්වෙනි එක තිබ්බා අනේ ප්‍රෝටීන හතරවෙනි එක පුතේ න්‍යෂ්ටික අම්ල හරිම සන්තෝෂයි right කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන න්‍යෂ්ටික අම්ල ඒවා තිබ්බ මූල ද්‍රව්‍යත් අපි මතක තියාගන්න යුතු මැප් එකක් ඉන්නට පළවෙනි දෙන්නගෙම තිබ්බේ Q විතරයි නැත්නම් CHO විතරයි ඉතුරු දෙන්නගෙම කෝන්ම තිබ්බා මේ හතරම තිබ්බා හැබැයි මේ දෙන්නගෙම කෝන් තිබ්බට ප්‍රෝටීන වල තිබ්බ පුතේ අමතරව සල්ෆර් කියන මූල ද්‍රව්‍ය න්‍යෂ්ටික අම්ල වල තිබ්බ අමතරව ෆොස්ෆරස් කියන මූල ද්‍රව්‍ය මේ දෙන අමතරව තමයි දෙන්නගේ තියෙන්නේ පළවෙනි දෙන්නගේ තිබ්බ චෝ නැත්නම් චූ විතරයි CHO විතරයි දෙවෙනි දෙන්නගේ මේ හතරම තිබ්බා අමතරව ප්‍රෝටීන වල සල්ෆර් න්‍යෂ්ටික අම්ල වල ෆොස්ෆරස් තිබ්බා right ඕක තමයි සරලම ගහන්න පුළුවන් මයින්ඩ් මැප් එක. right. මේකත් පුතේ තල වශයෙන් සටහනක් දාගෙන අපිට දැනට අපි ඉගෙන ගත්ත ප්‍රධාන කාරණා ටික ඔය විදිහට ස්මාර්ට් නෝට් එකකින් ඉවර කරගන්න පුළුවන්. right. බලන්න කොච්චර ලේසිද බොරුවට නිකන් නෝට් print කරගෙන දාගන්න ඕනේ. හරි. දැන් එහෙනම් අලුත් පිටුවක ප්‍රධාන මාතෘකාව විදිහට දාලා පාඩමේ නම ජීවයේ රසායනික පදනම 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. ස්මාර්ට් නෝට් 1 කියලා මේක බලාගෙන පුතේ මතකෙන් ලියන්න පුළුවන් නේද දරුවෙක් ලියන්න. නැත්තම් බලාගෙන ඉඳලා ලියන්න try කරන්න. විනාඩි 5ක් ඇතුළත Tamanට හිත යන විදිහට මේ නෝට් එක හදාගන්න පුතේ. Tamanගේ දැන් අතේ තියෙන පිටු 80 පොතක් වෙන්න පුළුවන් 100 කොලයක් වෙන්න පුළුවන් පත්තර පිටුවක් හරි වෙන්න පුළුවන්. මොකක් හරි ලියන්න. අද අපේ වැඩේ අදම පටන් ගමු ඕලෙවල් වලට ඒ අකුරක් දාන්න. හරි. ඉක්මනට දාන්න. ඒ අතර මොන හරි පාඩම ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
right ඉවරයි කියලා සමහර දරුවෝ කියනවා සමහර දරුවෝ නැතුව ඇති හරි කමන්නේ අපි ඉවරනකම් ඉමු හැමෝම සංකාර කරමු නීතිල පුතා මම නෝට් කම්ප්ලීට් හරි හැමෝම ඉවරයි කියලා කියනවා. තව විනාඩියක් දෙකක් දෙන්න හැම දරුවම ඉවර කරගන්න. හරි දුව ඉදුල කියලා පුතා හිතනවා සර් කොහෙද කියලා පුතේ මම ගම්පහ දිස්ත්‍රික්කයේ කඩව රයිට් පුතා කොහෙද පැත්තද දන්නේ ඉතින් මේ ක්ලාසස් තියෙන කඩව පැත්තේ හරි පිස් හරි ගොඩක් අය ඉවරයි කියලා දානවා තව විනාඩියක් දෙන්න ඉක්මනට ඉවර කරගන්න. හරි ගොඩක් දොර ඉවරයි කියන නිසා අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යන්න කලින් කියන්න ඕන පුතේ අද දවසේ මම පන්ති ඉවර කරගෙන පස්සේ අත්‍තරම අද පන්තියක් කියන්නේ මේ පොඩ හඳුන්වා දීමේ පන්තියක් නේ 10 වෙනි විෂය නිර්දේශය ගැන මම කියලා දුන්නා. විෂය නිර්දේශයේ ගැඹුර මොකක්ද වෙනස? ඒ මොකක්ද නම් වසරෙන් කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා දුන්නා පුතේ මම. එතකොට මට තව අද මම 10 වසරේ කොටසක් කොහොමද අපි කෙටියෙන් ඉගෙන ගන්න. මොකද දැන් සමහර දරුවෝ අනිත් පස්සේ යන වෙන පන්තියක් වෙන්න පුළුවන්, ඉස්කෝලේ වෙන්න පුළුවන්, වෙන යුනිවර්සිටි අධ්‍යාපන ආයතනයක වෙන්න පුළුවන්. ඒ ගුරුවරයා කරන්නේ වෙන විදිහකට නම් කමන්නේ ඒක විදිහට ඉගෙනගෙන ඔයාලට පුළුවන් දෙතරදී තමන්ගේ විදිහට මේ වගේ කෙටියෙන් වෙනේ කොට දාගන්න ක්‍රමයක් හදාගන්න. එකම බොරුවට ලොකු නෝට් පොත් පාඩම් කරන්නේ නැතුව. ඒ නිසා මේකෙන් ප්‍රයෝජනය අරගන්න ඒ විදිහට වැඩ කටයුතු සලස ගන්න. right? එතකොට දරුවනේ අපි දැන් ඊළඟට කරන්න යන්නේ මෙහෙම වැඩක්. අනිත් එකක් කියන්න ඕනේ. ඉතින් මේ ක්ලාස් එක ඉවර වුණාම ඔයාලා කුමන පන්තියකට සහභාගී වුණත් මගේ පන්තිය ඉස්සරහටත් ආවත් ඊටම ආවත් නැතත් කොහොම වුණත් අද දවසේ පන්තිය ගැන කමෙන්ට් එකක් මට ඔයාලා දෙනවනම් සර් හොඳට පැහැදිලි වැඩක් නෑ අයියෝ තේරුන්නේ නෑ මොනවද කරේ අපිට වැඩක් නෑ ඒ වගේ ಗುಣ දොස් නරකක් හෝ එක හොඳක් හෝ බයින්ඩ් තියෙනවනම් එහෙම හරි මගේ WhatsApp නම්බර් එකට අනිවාර්යයෙන්ම පුතේ කමෙන්ට් එකක් දෙන්න පන්තියට සහභාගී වුණා මේක හොඳයි නරකයි තේරෙන්නේ මොනවා හරි කිසිම දෙයක් කියන්නේ ඔයාලට හොඳයි කියන හිතන දෙයක් හෝ නරකයි කියන දෙයක් හෝ ඕනම දෙයක් කමෙන්ට් එකක් දෙන්න හරි වටිනවා ඒ කමෙන්ට්ස් මටත් තියෙනවා මගෙත් තියෙනවා ඇති අඩුපාඩු ඒ අඩුපාඩු හදා ගන්න පුළුවන් හොඳ දෙයක් තියෙනවා එකක් කියන්නේ ඒකට ඒ සතුටත් අපිට සල්ලි වලට ගන්න බෑ මුත්තේ ඕනම ගුරුවරයෙක් හරි ඔන්න මගේ WhatsApp නම්බර් එක මම ලිව්වා ඒකට පුළුවන් නම් පොඩ්ඩක් ලියාගෙන පන්ති උරුණෙන් පස්සේ මැසේජ් එකක් දාන්න ගොඩක් ස්තුතියි හරි දැන් එතකොට පුතේ දැන් ඊට පස්සේ ආයෙත් ගියේදී අත ස්පාට් නෝට් එකේ ඉලක්කම කැලිය තියෙනවා ඒක මොකක්ද දන්නේ කියලා. හරි. මම මේ ලිව්වේ ෆෝන් නම්බර් එකක් හොදේ. රයිට්. සමානයි එකපාරට 100 අවුට් වෙන දරුවෝ ඉන්න පුළුවන්. හරි. දැන් මම ස්මාර්ට් නෝට් එකක් ගෙවුව පළියට පුතේ මේක මකන්නේ නැහැ. ඇයි? ඕගොල්ලෝ කොලේක ලියලා එහෙම කරනකොට පාඩම් කරනවා නම් ගෙදර වයිට් බෝඩ් තියාගෙන පාඩම් කරන දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ලියපු හැටි මකන්න එපා. ඒ ලියපු තියෙන තැන කිව්වොත් ප්‍රයෝජනයක් ගන්න.
මම මේ හිස්තැන් ටික මකනවා. නම්බර් එක ගන්න. හරි. මෙන්න මේ ටික මකන්න. ඔය ටික මකන්නකො. ඔය ටික මකලා ඉතින් අපි ආයේ මතක් කරගමු ලියන්න කලින්. නම්බර එක පියන හැදුවා. පොඩ්ඩක් ඉන්නේ නම් හරි වන නම්බර එක පුතේ මේකෙන් පස්සේ ලියන්නම් ආයෙ පාරක්. බලන්න පුතේ. ස්වභාවික මූලද්‍රව්‍ය පුතේ කීයක් තිබ්බද මතක් කරගන්න ආයෙ පාරක් 92ක් තිබ්බා. ඒකෙන් ජීවි දේහ තුල තිබ්බේ 25යි. මදි කවන්නේ. ඒකෙම ප්‍රමාණ ගැන ගත්තාම වැඩිපුර තිබ්බේ කෝන්. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් දරුවෝ. කාබන් නෙවෙයි වැඩිපුර තිබ්බ ඔක්සිජන් 65යි. කාබන් 18යි, හයිඩ්‍රජන් 10යි, නයිට්‍රජන් ඉරි කැලි 3යි, ඒකින්ද 103යි. වෙනත් ඒවා මෙතන ඔක්කොම එකතු කරාම පුතේ 90යි ආවේ. වෙනත් ඒවා කියන්නේ 104ක් තියෙනවා. ඒකිනුත් අපි ඊට පස්සේ ඉගෙන ගත්ත කාබනික සංයෝග 4ක්. කාබනික අකුරු 4යි සංයෝග 4යි. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, න්‍යෂ්ටික අම්ල. කාබෝහයිඩ්‍රේට් වල තිබ්බේ CHO වලින් 2 විතරයි. CHO විතරයි. ප්‍රෝටීන න්‍යෂ්ටික අම්ල වලට කෝන්ම තිබ්බා. 4ම තිබ්බා. අමතරව ප්‍රෝටීන වලට තිබ්බා පුතේ සල්ෆර්. න්‍යෂ්ටික අම්ල වලට තිබ්බා ෆොස්ෆරස්. right? අන්න ඒකයි මට කියන්න ඕනේ ඊළඟ කතාව. right? ඔන්න දැක්කද මයින්ඩ් මැප් එකක් අරලා ස්මාර්ට් නෝට් එකක් ගහලා ආයෙ පාරක් මතක් කරා මකන්න කලින්. හරි. ඔන්න මං එහෙනම් 10 ශ්‍රේණියේ මං අත්පොත් තියපු කොටස මකලා බෝඩ් එකෙන් අයින් කරනවා. මකන්නේ මෙහෙමයි. මකන්නත් උගන්වනවා. හරි. අර නම්බර් එක ක්ලියර් නැහැ කියලා පුතෙක් කියලා තිබ්බ පුතේ ඔන්න නම්බර් එක 0.71යි 3යි 638යි 338යි 338යි අවශ්‍ය දරුවෝ ලියා ගන්න පුතේ ඒක එහෙනම් මට අවශ්‍ය දරුවනේ හැමෝම ලියාගෙන මැසේජ් එකක් දානවා නම් මම ගොඩක් කැමතියි මොකද වෙන්නේ කියලා. හරි. දැන් ඔන්න නම්බර් එකත් හරි. එහෙනම් හරි. දැන් මම මේ පුතේ අපි දැන් ඉගෙන ගන්න යන්නේ දැන් අපි 10 ශ්‍රේණියේ ප්‍රධාන වශයෙන් අපි කතා කරානේ කාබෝහයිඩ්‍රේට් ගැන, ලිපිඩ ගැන, ප්‍රෝටීන් ගැන, න්‍යෂ්ටික අම්ල ගැන. ඒතර ඔය තියෙන පුතේ ජීව විද්‍යාවේ කොටසක් අපි ඉගෙන ගත්තේ. දැන් පුතාලට තේරෙන්න ඕනේ 10 ශ්‍රේණියේ තියෙනවා භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව. රසායනික විද්‍යාව ආවර්ත අවබෝධය තියෙනවා. මේ හැමදේම තියෙනවා. අපි ඔක මික්ස් එකක් විදිහට ඉගෙන ගන්න බෑ. පාඩමෙන් පාඩම යන්න ඕනේ. නමුත් මේ අද දවසේ ආරම්භක දවසේ ඉඳලා මම භෞතික විද්‍යාව පැත්තක් ආවොත් ඒක කොහොමද සරලව ඉගෙන ගන්න කියලා පොඩි ආරම්භයක් අරන් දෙන්නම්. පුතාලා මේන් පස්සේ පාඩම කර්මනසකින් ඉගෙන ගත්තත් මම මේ කියන ටික වැදගත් වෙන්න ඉඩ තියෙනවා. right? අන්න භෞතික විද්‍යාවේ පොඩි කොටසකුත් මම ඔයාලට උගන්වන්නම්. හරි. මම එනම් උන නම්බර එකයි ටික ඔක්කොම මකනවා. පුතේ 10 ශ්‍රේණියේදී පුතේ අපිට පාඩමක් විදිහට ඉගෙන ගන්න තියෙනවා චලිතය පිළිබඳ නිව්ටන් නියම කියන කොටස. චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම. කවුද නිව්ටන්? අර හන්දි මාළුවැල්ලක් දාන්නේ නෑ. එහෙම කියන්නේ. අනේ එහෙම කියන්න එපා. හරි වැදගත් මිනිස්සේ. අර ඇපල් ගෙඩිය ඔලුවට වැටෙන්නේ. අන්න එයා. ඔයාලා දන්නවා එයාව. මොකද ඇපල් ගෙඩිය ඔලුවට කතාව. එයා ඇපල් ගෙඩියක් කන්නේ නෙමෙයි. අනේ ගහකට වාඩිලා ඉති ඇපල් ගහ. ඔලුවට පත බැවුන ඇපල් ගෙඩිය. මල. අපි නම් මොකද කරන්නේ? කාලා ලුණුටියක් දාගෙන කනවනේ. අර මොනසේ මොනුදු දාන ගන්න මේ මොනසේ කල්පනා කරා මේ යකෝ ඔලුවට මුලදම ඇපල් ගෙඩියක් වැටුනේ. ඒතර පුතේ අපේ ගෙද අපේ ඔලුවට නම් සාමාන්‍යයෙන් ඇපල් ගෙඩියක් නෙමෙයි පොල් ගෙඩියක් කරනත් අපි ඒකට ගහට බැනලා පොල් ගෙඩියට බැනලා පාඩු ඉන්නවා මිසක් ඕවා ගැන හොයන්න යන්නේ නැහැ. අයිසෙක් නිව්ටන් කල්පනා කරා මොකද මගේ ඔලුවට ඇපල් ගෙඩිය වැටුනේ කියලා. right? එතනින් එයා ආරම්භ කරපු ගමනේදී එයා ගුරුත්වාකර්ෂණ බලය හොයාගෙන ගුරුත්වාකර්ෂණ බලයට අනුව බලය කියන වචනය පිළිබඳ එයා ගොඩාක් නියම ඉදිරිපත් කරලා බලය ගැන ගොඩාක් පරීක්ෂණ කරා. ඉතින් ඒ නිසා චලිතය පිළිබඳ නිව්ටන් නියම කියලා ඒකදයක් 10 ශ්‍රේණි භෞතික විද්‍යාව යටතේ දාලා තියෙනවා. මේකයි තියෙන්නේ භෞතික විද්‍යාවට. භෞතික විද්‍යාව කියන්නේ පුතේ ෆිසික්ස් වල. චලිතය පිළිබඳ නිව්ටන් නියම වලට මේක අදාළයි. දැන්
මේ චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩම් පටන් ගන්න පුතේ ගැඹුරු පාඩමක්. ගණන් හදන්න ගොඩක් තියෙනවා. තර්ක තෝරා ගන්න තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න වලින් ඉදිරිගහන ප්‍රශ්න 3ක් 4ක් රචනා ප්‍රශ්න යක් සම්පූර්ණයෙන්ම වගේ පාදක වෙන පාඩමක් මේ. එතකොට මේ පාඩම ඉගෙන ගන්න චලිතය පිළිබඳ නිව්ටන් නියම වලදී නිව්ටන් සර් නැත්නම් අයිසෙක් නිව්ටන් ඉගෙනගන්නේ පුතේ බලය ගැනනේ. ඉතින් මේ බලය කියන දේ ගැන ටිකක් වැඩිපුර අපි අධ්‍යයනය කරන්න වෙනවා මේකේ. right? ඒ නිසා මම බලය කියන ගැන පොඩ්ඩක් භෞතික විද්‍යානුකූලව ඉගෙන ගන්න විදිහ කොහොමද කියන්නේ. පුතේ මුලින්ම කියන්න ඕනේ බලයක් කියන එකට අපිට සරල භාෂාවේ සරලව මේ විද්‍යාත්මක කොටමේ සරලව. ඉන්නවා ඔයගොල්ලෝ උදෑසන රැස්වීම ඉස්කෝලේ ගිහින් හිටගෙන. මොකද වෙන්නේ? යාළුවෙක් කියලා පිළිවෙලින් දාන්න. ඉස්සරහ. එක්ක ඔයගොල්ලෝ ඉන්නවා කොහෙට හරි තාප්පකට හේතුවක් දාලා කොහේ හරි යන්න ගන්නවා මුඩයක් ගහගෙන ඉන්නවා. බෑ බෑ යන්න බෑ. යම් අපෝ බෑ. කියද්දිම අර මොකද ගන්න එක පාට මෙන්න මෙහෙම යන්න කියලා අදින්න. ඇද්ද හැටි අපු ඇදිලා යනවා. මොකද වෙන්නේ? ඇදීමක් කරොත් හරි තල්ලු කිරීමක් කරලා හරි අන්න ඒකට අපිට සරල භාෂාවෙන් කියන්න පුළුවන් පුතේ බලයක් කියලා. ඇදීමකට හෝ තල්ලු කිරීමකට සරල භාෂාවෙන් කියන්න පුළුවන් බලයක්. ඒතර බලයට කියන්නේ පුතේ ෆෝස් එකක් කියලා. ඒකින්ද අපි කැපිටල් F වලින් බලය සංකේතවත් කරනවා භෞතික විද්‍යාවේ. මේ බලය ගැන කෙටි සටහනක් මම මේ කියලා දෙන්නේ. හොඳයි. මේ ඔයගලන්ට භෞතික විද්‍යානු පාඩමක් විද්‍යාත්මකව ඉගෙන ගන්න විදියක් මම මේ කියන්නේ. එහෙනම් මම ඒකේ මයින්ඩ් මැප් එකට ගහන්නම්. බලය යනු මොකද්ද දරුවෝ? මම සරල භාෂාවෙන් කිව්වොත් ඇදීමක් හෝ තල්ලු කිරීම. ඇදීමක් හෝ තල්ලු කිරීමක් තමයි පුතේ බලයක් කියන්නේ. ඒක තමයි සරල කතාව. right. මේ සරලව මහා ලොකු විද්‍යාවක් නෙමෙයි මෙතන. ඊළඟට පුතේ අපිට බලය ඉගෙන ගන්න කලින් මේ පාඩමේදී බලය කියන්නේ අර පුතේ කාරණා සර් ලියා ගන්නද කියලා. කලබල වෙන්න එපා පුතේ. පොඩ්ඩක් පැහැදිලි කරලා ඉවරන නම් ඉන්නකො පුතේ. හදිසි නෑ නේද? මම කියනවා බලය දෛශික රාශියක් කියලා. මොක 10 ශ්‍රේණියේ මුල හරියදී ඉගෙන ගන්න තියෙන කොටසක්. දෛශික රාශියක් කියන්නේ මොකක්ද කියලා. අපි මේ දෛශිකයි කියන්නේ පුතේ විශාලත්වයකුත් කියන්න පුළුවන් දිශාවකුත් කියන්න පුළුවන් එකක්. ඒක දෛශික නොවනේවත් තියෙනවා. ඔව්. ඒ කියන්නේ විශාලත්වය විතරක් කියලා දිශාවක් ගැන කියන්න බැරි. දැන් බලයක් යොදද්දී මම මේ මාක පෙන් එකට මෙහෙන් තල්ලු කරනකොට මට කියත හැකි කොච්චර බලයකින් කොච්චර ලොකු බලයක් යොදනවද? ඒ කියන්නේ විශාලත්වය කියන්නත් පුළුවන්. මම මේ පැත්තට තල්ලු කරන හින්දා දිශාවක් ගැන කියන්නත් පුළුවන්. අන්න විශාලත්වයේ දිශාවයි දෙකම තියෙන හින්දා අපිට බලයට කියන්න පුළුවන් පුතේ දෛශික රාශියක් කියලා. ඒ කියන්නේ මේක දෛශික රාශියක් කියන්නේ ඇයි? විශාලත්වයකුයි දිශාවක් සහිත නිසා. බලය කියන එක විශාලත්වයක් සහ දිශාවක් සහිත නිසා මට කියත හැකි මෙයා දෛශික රාශියක් කියලා. මේ භෞතික විද්‍යාවේ මූලධර්ම ඉගෙන ගන්න පාරවල් මම මේ කියන්නේ. 10 ශ්‍රේණියේදී මේක ඕනේ නැහැ. 10 ශ්‍රේණියේ පාඩමක් තියෙනවා බලය ගැන. ඒක බලය ගැන ගැඹුරට තියෙනවා. මේ පදනම් මම දාන්නේ. තුන්වෙනි එක. බලය මනින ඒකකය. බලය මනින අන්තර්ජාතික ඒකකයේ ලියද්දී පුතේ සර් අයිසෙක් නිව්ටන් හරි මේ ගැන ලොකු පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක්නේ. ඒ නිසා සර් අයිසෙක් නිව්ටන්ට ගරු කිරීමක් වශයෙන් පුතේ ඒකකයේ බලයේදී 9 අතරදී ඒවා ඉගෙන ගන්න ඇති. නිව්ටන් කියන ඒකකය තමයි බලය මැනීම සඳහා පාවිච්චි කරේ. ඒකත් ඔන්න දන්නේ නැති ඕන කෙනෙක්ට දාගන්න සංකේතයක් කැපිටල් A. ඔන්න බලය ගැන මූලික දේ. ඊළඟ කාරණා. බලයක් කොහොමද පුතේ සංකේතවත් කරන්නේ? බලය සංකේත කිරීම. රූපයක් අඳින ඔන්න පෙට්ටියක්. පුතේ බලයක් සංකේත කරද්දී අපි බලය සංකේත කිරීම සඳහා පාවිච්චි කරන්නේ ඊතල. ඊතල වල දිග ඊතලයක් ගහනවා පුතේ විශාල බලයක් දක්වන්න ඕන. ඊට සාපේක්ෂව කුඩා බලයක් දක්වන්න ඕන කුඩා ඊතලයක් ගන්න. ඒක තමයි සරල කතාව. ඊතලයේ ඊහිස මගින් පුතේ අපිට බලයේ දිශාව ලකුණු කරන්නත් පුළුවන්. ඔන්න ඒකත් මම එතනම දැම්මා.
ඊතලයේ දකුණට නම් බලය දකුණට. ඊතලයේ වමට නම් බලය වමට. ඔන්න සංකේත කරගන්න. බලයකින් මොනවද කරන්න පුළුවන්? ඔන්න ඒකත් තවත් කතාවක්. බලයක් යෙදීමෙන් කරන්න පුළුවන් දේවල් ටික. කරන්න පුළුවන් දේවල් බලයක් යෙදීමෙන් ප්‍රධාන වශයෙන් පහකට කඩන්න පුළුවන්. මොනවද පුතේ? මතක තියාගන්න ලේසි. චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන් මට. බලයක් යොදලා. දෙවෙනියට මොකද කරන්න පුළුවන්? නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. බලයක් යොදලා. චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්නත් පුළුවන්. නිශ්චල වස්තුවක් චලනය කරන්නත් පුළුවන්. හරිම සරලයි. තුන්වෙනි එක මොනවද බලයක් යොදලා කරන්න පුළුවන්? උදේ මම බයිසිකලයක් පැදගෙන යනවා කුටාරට. පිටිපස්සෙන් ඇවිල්ලා යාළුවෙක් තල්ලු කරනවා හයියෙන්. එයා බලයක් යොදලා මගේ බයිසිකලේ වේගය වැඩි වුණාද නැද්ද? වැඩි වුණානේ. එහෙනම් වස්තුවක මොනවා කරන්න පුළුවන්ද? වේගය වෙනස් කිරීම කරන්න පුළුවන්. මේ සරල භාෂාවෙන් ලියන්නේ ෂෝට් නෝට් එකක් වගේ නෙමෙයිද? තව මොනවද කරන්න පුළුවන්? ඒ පුතේ. එනවා බෝලයක්. මේ දවස්වල ක්‍රිකට් යනවා කොල්ලෝ දන්නවනේ. රයිට් බෝලේ එනවා. ඩෝන් ගාලා ගෙනුවා. අනිත් පැත්තට ගිය පුතේ. ඇයි ඒ? බෝලේ ආපු දිශාව මාරු කරා මම බලයක් යොදලා. එහෙනම් මොනවද තව කරන්න පුළුවන්? අනේ දිශාව මාරු කරන්න පුළුවන්. දිශාව මාරු. අන්තිමට පෙනේ දන්නේ නැහැ. අන්තිමට කියන්නේ. මේ තියෙන ස්පොන්ජ් කෑල්ලක් බෝඩ් එක මකන්න. මම මේක ඔබට තදල කරලා බලය යොදලා මිලී කරනවා. මොකද උනේ? හැඩේ වෙනස් වුණා nyොක් වුණානේ. එහෙනම් බලයක් යොදලා මොනවා කරන්න පුළුවන්ද? වස්තුවක හැඩය වෙනස් කිරීම. මෙන්න පුතේ බලයේ මූලික සංකල්ප ටික ඔයගලන්ට දුන්නා. ඔය වගේ භෞතික විද්‍යාව පාඩම් වල තියෙන තියරි කෙටියෙන් දාගත්තා නම් ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ ගණිතමය සංකල්ප ටික මතක තියාගෙන ගණන් ටික හදන්න විතරයි. මේ තියෙන තියරි ටික. මේවා අහන ඉරිගහන ප්‍රශ්න. 10 වෙනි ඉහළ. මේ තමයි පදනම. ඊට වඩා ඉරිගහන්න අවශ්‍ය කාරණා තියෙනවා. හැබැයි ඉරිගහන්න අහන්නේ 10 ශ්‍රේණියේදී කලවම් කරලා. ගණිතමය පසුබිමත් එක්ක මොකද භෞතික විද්‍යාව රසායන විද්‍යාව කියන්නේ ගණිතයත් එක්කම සම්පූර්ණ සම්බන්ධ කොටස් දෙකක්. ජීව විද්‍යාව වගේ නෙමෙයි. right. ජීව විද්‍යාවේ ගණිත කරුණු තියෙනවා සාමාන්‍ය පෙළක නෑ වෙලා. හරි. දැන් එහෙනම් බලයේ මූලික සංකල්ප විදිහට මම හදපු මේ ස්මාර්ට් නෝට්ස් එක එකපාරක් හොඳට බලලා ලස්සනට දාගන්න පුතේ. මොලේ ෆයිල වගේම වීදිලා යන්න තමයි මම මේක දාලා තියෙන්නේ. ඉක්මනට වැඩේ කරමු. ටක් ගාලා දාගන්න. මේ අතර ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. පුතේ කාල් දිනස අනුමාත්‍රිකාව මොකක්ද කියලා ඉතින් මේක අපි මයිනස් පැක් විදිහට ගහන්නේ. මේ 10 ශ්‍රේණියට අවශ්‍ය පදනම් දෙකක් අදමයි ඉගෙනුවේ. අර කලින් ඉගෙනුවේ එක නම් 10 අතර සිලබස් එකේ ඔයාලට පාඩමේ මුලින්ම ඉගෙන ගන්න තියෙන කොට තමයි ඉගෙනුවේ. මේක නම් ඉතින් අද 10 අතරේ 4 වෙනි පාඩමට අදාළ අනු කොටසක්. right?
හරි පුතාලා කියනවා ලියලා ඉවරයි කියලා. හරි හැමෝම ලියලා ඉවර වෙන්නකෝ. finish sir ලියලා ඉවරයි sir. හරි. මොකක්ද දරු ඉවරයි කියලා කියනවා. හරි. හරි. සර් ලියලා ඉවරයි. හොඳයි. විසන්තුතා හොඳයි. කවුද? හේෂලි කෞශල්‍ය දුව. හරි ඉවරයි. හොඳයි. ලියලා ඉවරයි sir. හරි. ජයනි ඉවරයි. හරි. ඔන්න කට්ටියම ලියලා ඉවරයි කියලා කියනවා. එහෙනම් සුපුරුදු පරිදි මම මයින්ඩ් මැප් එක මකන්නේ මේ ටික විතරයි. ආයෙ පාරක් එකපාරක් මතක් කරගමු සම්පූර්ණයෙන්ම අහලා දාන්න. අපරාධ පෑනේ තීන්ත ටික හරි නාස්ති කරන්න ඕනේ නැහැ පුතේ අපි ඉගෙන ගන්න. ඒකයි මතක කරගන්න තියෙන හොඳම ක්‍රම. හරි. අපි බලමු දරුවනේ. බලයක් කිව්වේ මොකද්ද? සරල භාෂාවෙන් ඇදීමක් හෝ තල්ලු කිරීමක්. මම ආයෙ මතක් කරනවා. දෛසික රාශියක් කිව්වේ විශාලත්වයක් මෙන්මයි කියන දිශාවක් කියන්න පුළුවන් වෙනවා. ඒකට තමයි අපි කිව්වේ දෛසික රාශියක් කියලා. ඒකකේ සර් අයිසෙක් නිව්ටන්ට කරු කිරීමක් වශයෙන් නිව්ටන් right capital N වලින් සංකේත කරේ. බලයක් සංකේත කරද්දී විශාල ඊතලයේ දුව විශාල බලයට කුඩා ඊතලයේ දුව කුඩා බලයට. දිශාව සංකේත කරන්නේ ඊටෙන්. මෙතන බලයක් ඉදිරියෙන් මොකක්ද කරන්න පුළුවන්? චලනය වෙන වස්තු නිශ්චල කරන්න පුළුවන්. නිශ්චල වෙන වස්තු චලනය කරන්න පුළුවන්. අනේ නිකන් යන වස්තුවක වේගය වැඩි කරන්න පුළුවන් බලයක් යොදලා වේගය අඩු කරන්නත් ඕන නම් පුළුවන්. ඒ කියන්නේ වේගය වෙනස් කරන්න පුළුවන්. ඊළඟට එන බෝල් එක දිශා වෙනස් කරනවා. ඒ කියන්නේ වස්තුවක දිශා වෙනස් කිරීම කරන්න පුළුවන්. ඊට අමතරව මම ස්පොන්ජ් එකක් මිරිකලා පෙන්නුවා පුතේ. බලය වෙනස් කරන්නත් පුළුවන්. සරලයි. right. එහෙනම් බලය කතන්දරේ අවසానයි. මම පුතේ 10 වසරට අද හොඳ ආරම්භයක් අරන් දුන්නා කියලා මම දැඩිව විශ්වාස කරනවා. right. 10 වසරේ විද්‍යාව අමාරු නෑ. හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගනිද්දී ඔයාලගේ ගුරුවරයාගෙන් හරියට දෙයක් කියන්නේ උගන්වන ක්‍රමයේ වාරට සෙට් වුණ නැත්නම් මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුතේ පාඩම් කරන්න සහ අවශ්‍ය දේවල් වලට. right. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියනවා. තප්පරක් ඉන්න පුතේ නා. හරි. දැන් පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා. හරි පුතේ කොහොම හරි සිග්නල් බාධක මැද්දේ පොඩි වෙලාවක් අල්ලන් ඉන්න අපි කොහොම හරි මේක ජොයින් වෙලා ඉගෙන ගන්නවා. right. හරි. දැන් මම පුතේ 10 වසරට හොඳ ආරම්භයක් ලබා දුන්නා කියලා හිතනවා. මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුතේ විද්‍යාව ගොඩ දාගන්න. ඒක තමයි කරන්න ඕන හොඳම දේ. right. හරි. දැන් එතකොට පුතේ ඔයාලට තේරුම් ගන්න තියෙන දේ තමයි මම කියලා දුන්නා 10 ශ්‍රේණියේ විද්‍යාව බෙදෙනවා ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස් විදියට. ඒකෙන් හැම කටකක්ම අමාරුයි කියලා මම කියලා දුන්නා හේතුව විහිදෙන පරාසය වැඩි පුතේ. 9 ශ්‍රේණියේදී වගේ එකපාරටම ටංකාලි ඉවර කරගන්න බෑ. ඒවැ ගැඹුරට කියලා දෙන්න ඕන දැන් තියෙනවා. ඒ නිසා තමයි මම ලියලා පෙන්නුවා පුතේ 9 ශ්‍රේණියේ සිලබස් එකට වඩා 10 ශ්‍රේණියේ සිලබස් එක ගොඩාක් උඩින් තියෙන්නේ. ඒ වගේ තමයි ජීව විද්‍යාව පාඩම් වලින් තිබ්බ ජීව විද්‍යාව පාඩම් 6යි, භෞතික විද්‍යාව පාඩම් 9යි, රසායන විද්‍යාව පාඩම් 5යි විදිහට මුළු පාඩම් 20ක් තියෙනවා කියලා මම කිව්වා. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව තමයි ගොඩක් දරුවෝ දැනගන්නේ. හැබැයි ඒක තමයි පුතේ රහටම ඉගෙන ගත්තොත් ඊසි ගොඩ දාගන්න පුළුවන් ප්‍රශ්න ටික තියෙන පාඩම. ඒක තමයි මම අද මේ ඊසි ක්‍රම ටිකක් කියලා දුන්නේ. ඒක ජීව විද්‍යාව වුණත් අපි අර කරා වගේ රසට කරන්න පුළුවන් පුතේ. හැබැයි නීරස කරගත්තොත් නම් මුලින් ඉඳලා නීරසම තමයි. ඕන තරම් විභාගෙ ඉන්න පුතේ ඒ අකුරු වට දාපු දරුවෝ සාමාන්‍ය කෙනෙක්ට විද්‍යාවට C, විද්‍යාවට S එහෙම දරුවෝ ඉන්නවා.
ඒ දරුවෝ දක්ෂ නැතුව නෙමෙයි හරි ගුරුවරයෙක්ගෙන් එක්ක හරියට අල්ලගෙන නැහැ එක්ක ඒගොල්ලෝ හරියට පාඩම් කරලා තියෙන පාඩම් කර යුතු ක්‍රම වලට නෙමෙයි වැඩ කරලා තියෙන වැඩ කරන ක්‍රම වලට නෙමෙයි right ඒ නිසා මම වෘත්තීය විදිහට විද්‍යාව පන්ති කරන් යන්නේ ඒකයි අපිට දරුවන්ට දෙන්න පුළුවන් උපරිම දේ ලේසි ක්‍රමයකට දෙන්න ඕනේ මොකද මම එහෙම පාඩම් කරපු ක්‍රම තමයි මම මේ ඕගොල්ලන්ටත් දෙන්නේ මම නොකරපු දෙයක් ඕගොල්ලන්ට මට කරවන්න බෑනේ right බොරුවට නිකන් මම ඇදේට කියලා ඔයාලට කෙලින් යන්න කියන්න බෑ නේද right ඒ නිසා තමයි අද මම මේ 10 ශ්‍රේණියේ ඉන්ට්‍රොඩියුස් කරන්න සිලබස් එක ගැන පැහැදිලි කරලා දෙන්න සහ පේපර් එකේ එන මොඩල් එක ගැන කියන්න 10 වසරෙන් ඕ ලෙවල් පේපර් එක කොච්චර කොටසක් එනවද ඒ ටික ඔක්කොම විස්තර කරා මුලදී 10 ශ්‍රේණියේ ආරම්භක පාඩමේ ආරම්භක කොටස මම ඉගෙනුවා ලේසියෙන් එක පිටුවකින් කොහොමද මේ පාඩම කරගන්නේ කියලා මම කියලා දුන්නා. ලස්සන මයින්ඩ් මැප් එකක් කෙරුවා. ඊට පස්සේ 10 වසරේ 4 වෙනි පාඩමට අදාළ නිව්ටන්ගේ නියම පාඩමට අවශ්‍ය බලය ගැන කොටස් ටික මම කෙටියෙන් පැහැදිලි කරලා දුන්නා. ඒකට නෝට් එකක් ගැව්වා. පිටු දෙකකින් වැඩේ ඔක්කොම ඉවරයි. විභාගෙට ටිකක් ගහ ගන්න පුළුවන් ලස්සන ප්‍රශ්න සෙට් එකකට උත්තර ටිකක් ගන්න පුළුවන් ටිකක් මම පිටු දෙකක පොඩි මැප් එකකට හදලා දුන්නා. ඒ තමයි පුතේ මගේ ගැනීම ක්‍රමවේදය. ඉතින් මම අද දවසේ පන්තිය පැය කමාරකින් විතර කරන්න බැලුවේ මේ ආරම්භක පන්තියක් ඉන්න. ලබන සතියේ ඉඳනොත් මම 10 ශ්‍රේණියේ පන්තිය දිගටම කරන් යනවා. මොකද නැත්නම් අපි දැනටමත් ප්‍රමාදයි පුතේ. මේ වෙන කාලයක නම් මේකට අපි 10 ශ්‍රේණිය ආරම්භ කළා තිබිය යුතුයි. ඒත් තාම අපි එක තැන. ඒ නිසා ලබන සතිය අපි 10 අතර නිශ්චිත වෙලාවකට දිගටම කරන් යනවා. සාමාන්‍ය පන්ති පටන් ගත්තත් ඔන්ලයින් පන්ති මම වෙනම හරි කරන් යනවා අනිවාර්යයෙන්ම. හේතුව පුතේ රටේ තත්ත්වයේ ආයෙ පාර ප්‍රශ්නයක් වුණොත් ආයෙ පන්ති මාඩු දුන්නොත් ආයෙ ප්‍රශ්න වෙනවා. right ආයිබෝවන් සර් කියලා පුතෙක් කියනවා ආයි පුතා අයින් වෙනවා ඇති අකමන්නේ. ඉතින් පුතේ ඒ නිසා මම අද දවසේ ක්ලාස් එක ඉවර කරනවා. ඒ වගේම තමයි මම ආයි ඉල්ලන්න දෙයක් තියෙනවා. පොඩ්ඩක් මේක අහගන්න. 10 ශ්‍රේණියේ මොන ගුරුවරයෙක් තෝරගත්තත් ඕගොල්ලෝ මොන පන්තියට ගියත් කමන්නේ. අද දවසේ මගේ පන්තියට සහභාගී වුණ නිසා මට මේ නම්බරයට WhatsApp වල පුතේ ඔයාලගේ කමෙන්ට් එක දෙන්න. ඒක තමයි මට ඕනේ වටිනාම දේ. right ඔයාලගේ කමෙන්ට් එක මට ඕනේ. right දැන් 9 වසරේ කලින් මම පන්ති ආරම්භක පන්ති කරද්දි ලොකු ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බ දෙමාපියන්ගෙන් ඔයාලා කියන කමෙන්ට් එකක් දෙන්න බණින්න දිනන බයින්න තේරෙන්නේ නැත්නම් කියන්නේ තේරෙනවා නම් එකක් කියන්න ඒ වගේ තමයි ලබන සතියේ ඉඳන් දිගටම පන්තියට සහභාගී වෙනවා නම් ඒකත් මේ මැසේජ් එක ඇතුළෙම කියන්න එතකොට මට ඔයාලා ගෲප් එකකට දාලා අපිට වෙලාවක් සාකච්ඡා කරලා පන්තිය ආරම්භ කරන්න පුළුවන් ලබන සතියේ right මේ අද ගන්න කොටසත් ආයෙම පැහැදිලි කරලා ඊළඟ සතියේ ඉඳන් කරගෙන යනවා පුතේ ටියුස් දෙන්න ඕන ටියුස් දීලා පිළිවෙලට right එතකොට මේ විදිහට මේ නම්බර එක අනිවාර්යෙන් මැසේජ් එක දාන එක කරන්න ඕන දෙයක් විස්තර අහන්න පුතේ ඒ වගේම තමයි මගේ පස්සේ පන්තියේ මේන් පස්සේ සහභාගී නොවුනත් කමන්නේ ඉදිරියට මගේ නම්බර එක තියාගෙන විද්‍යාව පිළිබඳ ගැටලුවක් තියෙනවා අහන්න සර් මම අද හවල් දවසේ පන්තියට ආපු දරුවෙක් කියලා මැසේජ් එකක් දාන්න මට ෆ්‍රී ටයිම් තියෙන ලාට මම ඒක රිප්ලයි කරනවා අනිවාර්යෙන් ඒක කාර්යබහුල වුණා හරි එහෙනම් පුතේ මේ නම්බරය ආයෙ බලා ගන්න ඕගොල්ලන් කමෙන්ට් එක අනිවාර්යෙන් පන්ති ඉවරෙච්ච හැටිම දෙන්න අද උගන්වපු පාඩම මම හිතනවා හොඳටම තේරෙන්න ඇති කියලා මේ පාඩම තේරුණා නැද්ද කියන එකත් කමෙන්ට් එකක් තියලා අනිවාර්යෙන්ම දාන්න. හරි. එහෙනම් අද දවසේ කරපු ටික හොඳටම පැහැදිලි නේද පුතේ? මට මැසේජ් එකක් දාන්න යටි ටිකක් ගාලා මම කරමු. ඔව් සර්. හරි පැහැදිලි සර්. ඔව්. හරි. ඔක්කොම ලියන පැහැදිලි කියලා. බොහොම සන්තෝෂයි. ඒකම හොඳට තේරුණා සර් මරු කියනවා. right understand sir නදිනිදුව කියනවා තේරුණා කියලා. හොඳයි. එහෙනම් පුතේ හැමෝටම පැහැදිලි ඕන. right. හරි. ඔව් සර් හොඳට තේරුණා. නියමයි. ඉතිති ෆර්නෑන්ඩෝ දුව කියන හොඳටම තේරුණා කියලා. සන්තෝෂයි. right. එහෙනම් අපි හරි ස්තුති කරනවා. හරි thank you පුතේ. එහෙනම් මගේ පන්තියට දැන් ඇවිල්ලා 10 ශ්‍රේණිය ගැන අවබෝධයක් අරගන්න ඇති කියලා හිතනවා. හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හරි තේරුණා සර් හොඳයි කියලා කියනවා. එහෙනම් හැමෝම කියන්නේ ස්තුතියි. හරි හැමෝම හොඳයි පර්ෆෙක්ට් කියලා තියෙනවා. දසුන් පුතා හරි හොඳයි. ඊමයි බොහොම ස්තුතියි හැමෝගෙම අගේ කිරීම වලට. එහෙනම් පුතේ මතක ඇතුව ක්ලාස් එක ඉවරුනාන් පස්සේ මේකට මට ඔයගොල්ලෝගේ කමෙන්ට් එක දෙන්න. ඒකයි මට මූලිකව වටින්නේ. හරි. එහෙනම් පුතේ මම අද ක්ලාස් එක මෙතනින් අවසන් කරනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් පුතේ. එහෙනම් ක්ලාස් එක අවසන් කරනවා හැමෝටම. ක්ලාස් එක ඉවරෙච්ච හැටි පන්තිය ගැන කමෙන්ට් එක ඔයාලගේ දෙන්න.